විසාකච්ඡා කළේ බැංකුවල කාර්ය සාධනය පිළිබඳව. ඒ කාර්ය සාධනය පිළිබඳ කරපු සාකච්ඡාව අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් අද. ඒ සමග මම කල්පනා කරනවා ඔබ සියලු දෙනාටම තවදුරටත් නිෂ්කාශන ක්‍රියාවලිය පිළිබඳව තව විස්තරයක් කරන්න. ඒ වගේම අද දවස් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ නිෂ්කාශන ක්‍රියාවලිය කොහොමද බැංකුවක සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලට සම්බන්ධ වෙන්නේ සහ බැංකුවක කාර්ය සාධනය කෙරෙහිත් ඒකේ බලපෑමක් තියෙනවා. ඒ බලපෑමත් අපි බලමු. මොකද කාර්ය සාධනය ගැන අපි සාකච්ඡා කරමින් සිටියේ. එදා අපි ඒ කාර්ය සාධනය ගැන අපි කරපු සාකච්ඡාවේදී අපිට පුළුවන් වුණා එක්තරා දුරකට යන්න ඒ සම්බන්ධයෙන් හොඳයි. දැන් අපි අද බලාපොරොත්තු වෙන්නේ දැන් අපි ඒ කාර්ය සාධනය යටතේ අපි කතා කරා ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය ගැන. මේ ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක, ආරක්ෂා වෙන්න මේ නිෂ්කාශනය බලපාන්නේ කොහොමද කියන එක. එතකොට දැන් අද අපි කරන පාඩම ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ ඒකට. දැන් මම ඔබට සියලු උදාහරණ කිව්වා මේ නිෂ්කාශනය කියලා ක්‍රියාවලියක් තියෙනවා කියලා. දැන් මේ නිෂ්කාශන ක්‍රියාවලිය ඇත්තටම අපි හරියට කියනවා නම් දැන් අපි ඕනම රටක් ගත්තම ඒ රටේ තියෙනවා මූල්‍ය පද්ධතියක්. ඒ මූල්‍ය පද්ධතිය අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. මේ මූල්‍ය පද්ධතිය බෙදන්න පුළුවන් කොටස් තමයි මූල්‍ය ආයතන. අපි දැන් මේ මූල්‍ය ආයතන වලින් ඉතා වැදගත් ආයතන වර්ගයක් වන වාණිජ්‍ය බැංකුව ගැන තමයි අපි කතා කරන්නේ. ඒතකොට අපේ සබ්ජෙක්ට් එකට එහෙම නැත්නම් අපේ විෂයට ඉතාමත්ම අදාළ දෙයක් ගැන අපි මේ කතා කරන්නේ. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ඉතා වැදගත් සංරචකයක් වන මූල්‍ය ආයතන අතරින් ඉතාමත් වැදගත් ආයතන වර්ගය වන වාණිජ්‍ය බැංකුව ගැන අපි කතා කරන්නේ. එතකොට ඒ මූල්‍ය ආයතන ඊළඟට මූල්‍ය උපකරණ කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත්, එතකොට ෆික්ස් ඩිපොසිට්ස්, ණය වර්ග, ඔය සියලුම දේවල් අපි ගණන් ගන්නේ මූල්‍ය උපකරණය. චෙක්පත්, ඔය සියලුම දේවල් මූල්‍ය උපකරණ හැටියට තමයි ගණන් ගන්නේ. ඊළඟට මූල්‍ය වෙළඳපොළ. මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, අන්තර් බැංකු මුදල් වෙළඳපොළ, ඔය සියලුම ඒවා මූල්‍ය වෙළඳපොළ ගණයට වැටෙනවා. ඊළඟට දැන් අපි කතා කරගෙන යන දැන් මම හිතනවා ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා දැන් අපි මේ මොන වීක් එකද කියලා. දැන් මම මේ පාඩමේ මාතෘකාව කියන්නම්. පාඩමේ මාතෘකාව අපි පහුගිය සුමානේ සාකච්ඡා කළේ කාර්ය සාධනය සම්බන්ධයෙන්. කාර්ය සාධනය. එතකොට මේ කාර්ය සාධනය ගැන අපි කතා කරන එක ඒකට සම්බන්ධ දෙයක් නෑ අපි මේ කතා කරන්නේ. මොකද කාර්ය සාධනයේ ඉතාමත් වැදගත් බලපෑමක් ඇති කරන ලාභදායීත්වය සහ ද්‍රවශීලතාවයට සම්බන්ධ වෙන දෙයක්. එතකොට මම මේ ගැන යම්කිසි හැඳින්වීමක් කරා මුලදී. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිෂ්කාශන ක්‍රියාවලිය සහ එයින් පැන නගින වෙනත් ගිණුම් වර්ග පිළිබඳව, ගිණුම් කටයුතු පිළිබඳව. දැන් එතකොට අපි දැන් කිව්වේ බැංකුවක මේ කටයුතු මොකක්ද මේකේ තියෙන වැදගත්කම කියන එක තමයි අපිට මෙතන වැදගත් වෙන්නේ. එතකොට මේ අපේ මූල්‍ය පද්ධතිය ගත්තම මූල්‍ය පද්ධතියේ තියෙනවා සංරචක කිහිපයක්. ඒ සංරචක තමයි පළවෙනි සංරචකය මම දැන් කිව්වා මූල්‍ය ආයතන කියලා. ඊළඟට මූල්‍ය උපකරණ, ඊළඟට මූල්‍ය වෙළඳපොළ, ඊළඟට පියවීම සහ ගෙවීම සහ පියවීම ක්‍රමය. ගෙවීම සහ පියවීම ක්‍රමය කියන එක යටතේ තමයි මේ නිෂ්කාශන ක්‍රියාවලිය එන්නේ. ගෙවීම සහ පියවීම ක්‍රමය කියන එක. මොකද්ද මේ ගෙවීම සහ පියවීම කියලා? කියන අපි දන්නවා සියලුම ඕනෑම මූල්‍ය පද්ධතියක් ඇතුලේ ඇති වෙනවා ගනුදෙනු. ගනුදෙනු ඇති වෙනවා. එතකොට මේ ගනුදෙනු කියන ඒවා ගනුදෙනු ආරම්භ වෙනවා, ඒක අවසන් වෙනවා. ආරම්භ වෙනවා කියලා කියන්නේ ගනුදෙනුවක් අපි ඉනිෂියේට් කරනවා කියන්නේ ආරම්භ කරනවා. ඊළඟට ඒ ගනුදෙනු පිය වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම කෙනෙකුට යමක් මිලදී ගන්න වෙන්න පුළුවන්, විකුණන්න වෙන්න පුළුවන්. ඊළඟට ඒකේ පියවීමක් ඇති වෙනවා.
මිලදී ගන්න පියවීම කියලා කියන්නේ එයා මුදල් ගෙවුවම භාණ්ඩය ලැබෙනවා. භාණ්ඩය හෝ සේවා. ඊළඟට අනිත් පැත්තෙන් කවුරු හරි කෙනෙකුට භාණ්ඩයක් හෝ සේවාවක් උගනන්න ඕන නම් එයා ඒක දුන්නම එයාට මුදල් ලැබෙනවා. ඒතර මේ පියවීම කියන්නේ ඒක තමයි. පියවීම කියන්නේ ඒක තමයි. එතකොට දැන් ඔබට පුළුවන් දැන් මම බලාපොරොත්තු වෙන්නේ අද මෙන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසන්ටේෂන් එක මෙන්න මේක. මම හිතනවා ඔබට මේ ප්‍රසන්ටේෂන් එක ගන්න පුළුවන් කියලා ඔබගේ ස්ක්‍රීන් එකට. චෙක්පත් නිෂ්කාශනය සහ ඒ සම්බන්ධ ගිණුම් කටයුතු. ඒක තමයි අපේ මාතෘකාව අද. ඔබ උත්සාහ කරන්න මේ දැන් ඔබ ළඟ මේක තියෙනවා දැන් දන්න තරමින්. ඊට පස්සේ පුළුවන් අපි මේ ක්‍රියාවලිය තමයි අපි දැන් අද සාකච්ඡා කරන්නේ. එතකොට මේ චෙක්පත් නිෂ්කාශනය කියලා කියන කටයුත්ත අපි කිව්වා මූල්‍ය පද්ධතිය දෙන එක සංරචකයක් කියලා ගෙවීම සහ පියවීම ක්‍රම කියන එක. එතන මේ ගෙවීම සහ පියවීම ක්‍රම කියන එකේ අතර යටතේ තියෙන ඉතාමත් වැදගත් අංගයක් තමයි නිෂ්කාශනය කියලා කියන්නේ. එතන මේ නිෂ්කාශනය කියන එකේදී සිද්ධ වෙන දේ තමයි අපි චෙක්පත් මගින් සිදුවන ගනුදෙනු. ඒ ගනුදෙනු සියල්ලක්ම පියවීම වෙන්නේ සෙටල් වෙන්නේ මේ නිෂ්කාශනය හරහා. දැන් අපි දන්නවා ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ ගනුදෙනුවක් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම එහෙම නැත්නම් වෙනත් ඕනෑම කටයුත්තකදී ගෙවීමක් කරන්න අවශ්‍ය නම් ඒ ගෙවීම මුදලින් කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපි දන්න දේ. අපි ගෙවීම මුදලින් කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ලෝකේ තියෙන එක්තරා ක්‍රියාවලියක් අපි කියනවා චෙක්පතක් දෙනවා කියලා. එතන මේ චෙක්පතක් අපි දෙනකොට චෙක්පත කියලා කියන්නේ මූල්‍ය උපකරණයක්. මේ චෙක්පත මුදල් හා සමානයි. මොකද හේතුව ඒ චෙක්පතට අදාළ මුදල් ප්‍රමාණය ඒ චෙක්පත ලබා ගන්න පුද්ගලයාට යම්කිසි ක්‍රමයකට ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ චෙක්පතක් අපි කවුරු හරි දුන්නොත් තවත් කෙනෙකුට ඒ චෙක්පත දැන් චෙක්පත නියද කෙනා එහෙම නැත්නම් චෙක්පත නිකුත් කරන පුද්ගලයා අපි කියනවා අනකරු කියලා. ඒ චෙක්පතේ අනකරු. එතකොට මේ චෙක්පතේ අනකරු තමයි චෙක්පතක් නිකුත් කරන්නේ. එතකොට කවුද මේ චෙක්පතක් නිකුත් කරන පුද්ගලයා? එයා ඇත්තටම වාණිජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවෙක්. වාණිජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවෙක් තමයි චෙක්පතක් නිකුත් කරන්නේ. එතකොට මේ වාණිජ්‍ය බැංකුවේ ගනුදෙනුකරු චෙක්පත නිකුත් කරාම ඒ චෙක්පත එන්න පුළුවන් ඕනම ගනුදෙනුවක් පියවන්න. එතකොට අපි හිතමු දැන් ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ මිලදී ගැනීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් මිලදී ගැනීමක් කරන්න පුළුවන්. මේ ඕනම දෙයකදී මේ චෙක්පත දෙන්න පුළුවන් මුදල් වගේ. එතකොට නමුත් මුදල් වලට වඩා වැඩි ආරක්ෂාව මේකේ තියෙනවා. මොකද වෙන කෙනෙකුට ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් හොරකම් කරොත් චෙක්පතක් ඒක වහාම දැනුම් දුන්නොත් චෙක්පත නිකුත් කරපු පුද්ගලයාට ඒ චෙක්පතේ ගෙවීම නවත්තන්න පුළුවන්. ඒ නිසා චෙක්පත කියන එක මුදල් වලට වඩා ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රමයක්. ඒ නිසා තමයි මේ චෙක්පත් භාවිතය මේ ව්‍යාපාර ලෝකයේ මේ තරම් පැවතිලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක පැවතිලා තිබුණයි කියලා කිව්වට අපි දැන් දන්නවා මොකද්ද කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය ලංකාවේ සිද්ධ වුණා. හැබැයි මේ සියලුම නිෂ්කාශන කටයුතු වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක් චෙක්පතක් ලබාගත්තු තමන්ගේ සේවාවක් සඳහා හෝ තමන් විකුණපු දෙයක් සඳහා ගෙවීමක් චෙක්පතක් මාර්ගයෙන් ලබා ගත්තොත් කවුරුත් දන්නවා ඒක මුදල් තරම් අපිට ශනිකව ගන්න බැරි බව. අපිට එක්කෝ ඒ චෙක්පත අරගෙන යන්න වෙනවා ඒ චෙක්පත නිකුත් කරන ලද බැංකුව වෙත. චෙක්පතේ බැංකුව වෙත. ඒ කියන්නේ චෙක්පත නිකුත් කරපු ගිණුම තියෙන බැංකුව වෙත යන්න වෙනවා. ගිහිල්ලා තමයි අපිට මේ චෙක්පතේ මුදල් ලබා ගන්න වෙන්නේ. හැබැයි ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ චෙක්පත රේඛනය කළා නැත්නම් විතරයි. ඒතර මේ රේඛනය කරනවා කියලා කියන එකත් දැන් මම මේවා ඇත්තටම ඔබගේ විෂය මාලාවට අදාළයි.
චෙක්පත් සම්බන්ධව අපිට යම්කිසි පාඩමක් තියෙනවා. ඒ පාඩමත් මේකට සම්බන්ධයි. එතකොට මේ චෙක්පත ගැන අපි මෙතනදී කියනවා චෙක්පත කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියෙක් විසින් දෙන උපකරණයක්. මූල්‍ය උපකරණයක්. එතකොට මේ මූල්‍ය උපකරණය ඉතාමත්ම ආරක්ෂාකාරී ගෙවීම් ක්‍රමයක්. එතකොට මේ ගෙවීම් ක්‍රමයේ තවත් ආරක්ෂාව වැඩි කරන්න තමයි මේ රේඛනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට ක්‍රොස් කරනවා කියලා. චෙක් එක ක්‍රොස් කරනවා කියලා කියනවා. එතකොට චෙක් එකක් ක්‍රොස් කරලා තියෙනවා නම් ඒ චෙක් එකට අපිට බැංකුවට ගිහිල්ලා කවුන්ටරේ මුදල් ගන්න බෑ. කවුන්ටරේ මුදල් ගන්න බෑ. එතකොට චෙක් එක ක්‍රොස් කරලා තිබුණොත් එහෙම නැත්නම් රේඛනය කරලා තිබුණොත් අපිට පුළුවන් මේක ගිණුමක් කියන කෙනෙක්ගේ ගිණුමට ඒක දාලා ඒ ගිණුමට මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ගිණුමට මුදල් ලබා දීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ නිෂ්කාශන ක්‍රියාවලිය කියලා. දැන් අපි බලමු අපේ පාඩමේ නෝට් එක අරගෙන මේ නෝට් එක බලන්න මේකේ මාතෘකාව තියෙන චෙක්පත් නිෂ්කාශනය සහ ඒ සම්බන්ධ ගිණුම් කටයුතු කියලා. මම ඔබට කිව්ව දවසක් අපි මේකේ එක්තරා අභ්‍යාසයක් කරමු කියලා මේ ගිණුම් කටයුතු සම්බන්ධව ඒ ගිණුම් කටයුතු සම්බන්ධ අභ්‍යාසයක් මේකෙම තියෙනවා. දැන් අපි පටන් ගමු. පටන් ගන්න විදිහට බලුවම අපිට පේනවා දැන් මම මේ කියපු දේ තමයි මෙතන මුලින්ම කියලා තියෙන්නේ. මූල්‍ය පද්ධතිය කියන එක තමයි අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්නේ. මූල්‍ය පද්ධතිය. මම දැන් ඒක මෙතන පෙන්වන්න මූල්‍ය පද්ධතිය කියන්නේ මොකක්ද කියන මූල්‍ය පද්ධතිය තියෙනවා සංරචක කීපයක්, කොටස් කීපයක්. පළවෙනි කොටසට අපි කියනවා මූල්‍ය ආයතන. ඊළඟට මූල්‍ය උපකරණ. ඊළඟට මූල්‍ය වෙළඳපළ. ඊළඟට ගෙවීම් සහ පියවීම් ක්‍රමය. ඊළඟට නියාමනය. අපි එහෙම නැත්නම් කියනවා මූල්‍ය පද්ධතියේ ව්‍යුහය කියලා. උපව්‍යුහය කියලා අපි කියනවා. ඒතර ඔන්න ඔය ටික තමයි මූල්‍ය පද්ධතියේ කොටස්. මූල්‍ය පද්ධතියේ කොටස්. ඒතර මේ කොටසෙන් ගෙවීම් සහ පියවීම් කියන කොටස යටතේ තියෙන ඉතා වැදගත් ක්‍රියාවලියක් තමයි චෙක්පත් නිෂ්කාශනය කියලා කියන්නේ. එතකොට හැම වාණිජ බැංකුවක්ම ලංකාවේ තියෙන හැම වාණිජ බැංකුවක්ම මේ ක්‍රියාවලියේ පාර්ශවකරු. හැම වාණිජ බැංකුවක්ම. ඒතර ඔයගොල්ලෝ දන්නවා වාණිජ බැංකුවක් කියන්නේ මොකක්ද කියලා. ජංගම ගිණුම් පවත්වාගෙන යන තම ගනුදෙනුකරුවන් වලින් ජංගම ගිණුම් පවත්වාගෙන යන බැංකුවකට තමයි අපි වාණිජ බැංකුවක් කියලා කියන්නේ. ඒතර වාණිජ බැංකුවකට තමයි 100% එහෙම නැත්නම් 100%ක මුදල් වැයීමේ හැකියාව තියෙන්නේ. මොකද හේතුව චෙක්පතක් අපි ගිණුමට ඉදිරිපත් කරාම චෙක්පතේ මුදල් ප්‍රමාණයට සරිලන ශේෂයක් එම ගිණුමේ නැත්තම් බැංකුවත් එක්ක යම්කිසි විධිවිධානයක් ඒ ගැන සලස්ස ගත්තම බැංකුව එකඟ වෙනවා තමන්ගේ ගිණුමේ තියෙන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුගේ චෙක්පත් වලට ලබා දෙන්න. අපි කියනවා ඒකට අයිරාවක් කියලා. එතන මේ අයිරා ලබා දීම පුළුවන්කම තියෙන්නේ ජංගම ගිණුමකට විතරයි. එතකොට එහෙම නැත්නම් චෙක් එකක් ගෙවනකොට අපි හිතමු යම්කිසි ජංගම ගිණුමක ශේෂය රුපියල් 1000යි කියලා. නමුත් මේකට එනවා චෙක් එකක් රුපියල් 2000ක. එතකොට රුපියල් 2000ක් ගෙවන්න බෑනේ රුපියල් 1000ක ශේෂයකින්. නමුත් බැංකුවත් එක්ක යම්කිසි විධිවිධානයක් සලස්ස ගත්තොත් arrangement එකක් දාගත්තොත් පුළුවන් මේ රුපියල් 2000 චෙක් එක ගෙවන්න. රුපියල් 2000 චෙක් එක ගෙවන්නේ කොහොමද? එතකොට මේ ගනුදෙනුකරුගේ ශේෂය ඍණ ශේෂයක් බවට පත් වෙනවා. දැන් තියෙන්නේ ධන ශේෂයක් රුපියල් 1000ක අපි කියනකට බැර ශේෂයක් කියලා. නමුත් 2000 ගෙවුවොත් ඒකෙන් ශේෂය ඍණ 1000 වෙනවා. අපි ඍණ 1000 කියලා මේ බැංකු වලදී අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ වචනයක්. අපි කියන්නේ ඒකට ඩෙබිට් බැලන්ස් එකක් එහෙම නැත්නම් හර ශේෂයක් කියලා. රුපියල් 1000ක හර ශේෂයක් ඇති වෙනවා. ඍණ ශේෂයක් ඇති වෙනවා. වෙනත් වචනෙන් කියනවා නම් ගනුදෙනුකරු බැංකුවට ණය වෙනවා රුපියල් 1000ක්. අපි ඒකට කියනවා අයිරාවක් කියලා. අයිරාවක්. එතන මේ අයිරාව තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔහු ළඟ දෙවිච්ච මුදල රුපියල් 1000යි. හැබැයි දැන් ඔහුට පුළුවන්කම ලැබුණ රුපියල් 2000ක් ඒකෙන් ගන්න. එහෙනම් එයා කීයක් මවලා තියෙනවද? රුපියල් 1000ක් මවලා තියෙනවා. ඒක තමයි මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය. හරියට බලනවා නම්. එතන මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය කියන එක ඉතාමත්ම 100%ක් සාර්ථක කරන්න පුළුවන් වාණිජ බැංකුවකට විතරයි. මම හිතනවා ඔබට ඒක තේරෙන්නේ නැති කියලා. ඒතකොට මේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්න
මේ චෙක්පත් කියන දේවල් වෙළඳපොලේ තියෙන්න ඕන. ඒ කියන්නේ වෙළඳපොලේ කියන්නේ මේවා ක්‍රියාත්මක සෑම ක්‍රියාත්මක ගනුදෙනුවකදී මේවා භාවිතා වෙන්න ඕන. මේවා භාවිතා වෙනවා නම් විතරයි අපිට කියන්න පුළුවන් මේ සියලුම ගනුදෙනු සිද්ධ වෙලා හරියාකාරව මේ ගෙවීම් සහ පියවීම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. එතකොට ඇයි ඒක තමයි මේ සියලු වාණිජ බැංකුවක්ම මේ ක්‍රියාවලියේ පාර්ශවකරුවෝ වෙලා තියෙන්නේ. එතකොට මේ පාර්ශවකරුවෝ කියන එකේ තේරුම මොකද්ද? මේ ක්‍රියාවලියට දායක වෙනවා හැම එක්කෙනාම. හැම එක්කෙනාම කියන්නේ කවුද? හැම වාණිජ බැංකුවක්ම. එතකොට මේ කටයුතු පාලනය කරන්නේ නීත්‍යානුකූලව පාලනය භාරව තියෙන්නේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල වගකීම් තියෙන්නේ මේ සම්බන්ධව. මූල්‍ය පද්ධතියේ ගෙවීම් සහ පියවීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ මහා බැංකුව. ඕනම රටක මහා බැංකුව තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා මහා බැංකුව. නමුත් මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුදැනුම යටතේ අනුග්‍රහ යටතේ ආයතනයක් හදලා තියෙනවා. ඒ ආයතන ටික ලංකා ක්ලියර් පුද්ගලික සමාගම. ඒක ප්‍රයිවට් කම්පැනි එකක්. ඒ වුණාට ඒක හදලා තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුග්‍රහකත්වයෙන් සහ සියලුම වාණිජ බැංකුවල කොටස් හිමිකාරීත්වයෙන් තමයි මේ ලංකා ක්ලියර් කියන පුද්ගලික සමාගම හදලා තියෙන්නේ. ඒතර මේ සමාගම තමයි මේ නිෂ්කාශන කටයුතු වල මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. සියලුම ගිණුම් කටයුතු, සියලුම මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්නේ ඒගොල්ලෝ. එතකොට දැන් මේකේ වැදගත්ම දේ තමයි මෙම කටයුතු සම්බන්ධයෙන් කරන නවීන ක්‍රියාමාර්ග. නවීන කියලා කිව්වට මීට පෙර ඒ කියන්නේ පැරණි කාලේදී දැනට අවුරුදු ඇත්තටම කියනවා නම් මේ 2006 තමයි මේ ක්‍රමවේදය අනුව නිෂ්කාශන ක්‍රියාවලිය පටන් ගත්තේ. හැබැයි ඊට ඉස්සෙල්ලා තිබුණ නිෂ්කාශන ක්‍රියාවලියේදී චෙක්පත් එකතු කිරීමක් සිද්ධ වුණා සෑම බැංකුවේ. මේ එකතු කරපු චෙක්පත් භෞතික වශයෙන් ඒ චෙක්පත් මිටි වශයෙන් ඒවා ගෙනියන්න සිද්ධ වුණා නිෂ්කාශනාගාරය වෙත. ඒක තමයි 2006ට ඉස්සර තිබිච්ච තත්ත්වය. නමුත් 2006න් පස්සේ මේ නිෂ්කාශන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ එක්තරා ක්‍රමවේදයකට. අපි ඒකට කියනවා ඡායාගත පිළිඹු නිෂ්කාශන ක්‍රමය කියලා. ඡායාගත පිළිඹු. ඒකෙන් කරන්නේ මොකද්ද? චෙක්පත් කෙනෙකුට ගොඩ ගහලා ඒව අරගෙන යන්න වෙන්නේ නැහැ මේ ක්‍රමය අනුව. මෙහිදී වෙන්නේ කුමක්ද? චෙක්පතේ ඉමේජ් එකක්. ඒ කියන්නේ පින්තූරයක් අරගන්න. ඒක නිකන් අපි ඔය ෆෝන් එකෙන් මෙසේජස් යවන්නේ පින්තූරය යවන්නේ ඒ වගේ. ඒවා මෙසේජස් හැටියට අරගෙන පින්තූරේ හැටියට අරගෙන හැබැයි මේ පින්තූරේ සම්පූර්ණයෙන්ම ගන්නෙ නැහැ. අපි ගන්නේ පින්තූරෙන් කොටසක් විතරයි. ඇයි කොටසක් කියලා කියන්නේ? මේ පින්තූරේ තියෙනවා ඉතා වැදගත් අංග කිහිපයක්. දැන් මොනවද අංග කියලා කියන්නේ? චෙක්පතේ අස්සම් කරපු එක්කෙනාගේ අස්සන, ඊළඟට ගිණුම් අංකය, බැංකුව, ඔය සියලුම ප්‍රධානම දේවල්. මේ ප්‍රධානම දේවල් තමයි මේ ඡායාගත වෙන්නේ. ඡායාගත වෙන්නේ. එතකොට දැන් මොකද්ද වෙනස? පැරණි ක්‍රමයට තිබුණේ චෙක්පත් අරගෙන ගිහිල්ලා ඒව තෝරන එක. නමුත් මේ අලුත් ක්‍රමයට කරන්නේ හැම බැංකුවකින්ම මේ එකතු කරන චෙක්පත් ඒවයේ පිළිඹු අරගෙන ඒවයේ පින්තූර අරගෙන මේ පින්තූර ටික යවනවා මේ නිෂ්කාශනාගාරය එහෙම නැත්නම් ලංකා ක්ලියර් පුද්ගලික සමාගම වෙත. ඔක තමයි කරන ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලියේදී චෙක්පත් භෞතික වශයෙන් චෙක්පත් දිහා බලලා කරන දේම අර පින්තූර ටික දිහා බලලා කරන්න පුළුවන්. දැන් ඔය ක්‍රියාවලියට අපි නමක් දීලා තියෙනවා. ඉංග්‍රීසි නමක් තියෙනවා. අපි ඒකට කියන්නේ check imaging and truncating system කියලා. check imaging and truncating system මම ඒක ඕනනම් බෝඩ් එකේ දාලා ඔයාලට පෙන්නන්නම්. ඔබට පෙන්නන්නම් මේ ක්‍රමය මොකක්ද කියලා. අපි ඒ ක්‍රමයට කියන්නේ CITS කියලා.
දැන් ඔබට පේනවා CITS කියන්නේ මේක තමයි. Check Imaging and Truncating System. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය යටතේ තමයි මේ නිෂ්කාශනය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ චෙක්පත් නිෂ්කාශනය කිරීමේ මේ අලුත් ක්‍රියාවලියට කියන්නේ අලුත් කියලා කිව්වට මේක 2006 නම් මේක සිද්ධ වෙනවා අලුත්ම නැහැ. මේ ක්‍රියාවලියට අපි කියන නමක් තියෙනවා. ඒ නම තමයි Check Imaging and Truncating System කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අපි කියනවා ඡායාගත පිළිඹු නිෂ්කාශන ක්‍රමය කියලා. ඡායාගත පිළිඹු නිෂ්කාශන ක්‍රමය කියලා අපි ඒකට කියන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි චෙක්පත් භෞතික වශයෙන් එහා මෙහා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේවයි පින්තූර ටික, ඔය ඡායාවල් ටික, ඡායා රූප ටික ඔක්කොම ඩිජිටල් ක්‍රමයකට ෆෝන් එකකින් අපි මෙසේජ් යවනවා වගේ ඩිජිටල් ක්‍රමයකට මේ ටික යනවා. මේ ටික කොහටද යන්නේ? මේ ලංකා ක්ලියර් කියන ආයතනය වෙත. මේ ලංකා ක්ලියර් කියන ආයතනය තියෙන්නේ ලංකා බැංකුවේ 18 වෙනි ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය. ඒකේ 18 වෙනි මහල තමයි මේ සමාගම පිහිටලා තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය නම් පුළුවන් අපිට ඕක ගිහිල්ලා බලන්නත් පුළුවන්. බලමු සමහර විට මම ඒකට අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා. එතකොට මේ මෙතනට තමයි මේ සියලුම මෙසේජස් යන්නේ. ඊට පස්සේ මෙසේජස් ගියාට පස්සේ කොහොමද සිද්ධ වෙන්නේ? මෙසේජස් ගියාට පස්සේ මේ මෙසේජස් ඔක්කොම පුළුවන් ඒ ආයතනයට බැංකු අනුව සහ ඒ බැංකු ශාඛා අනුව වෙන් කරන්න. ඒ චෙක්පත්. ඒ කියන්නේ මෙසේජස් යනකොට දැන් ඒ යවන්නේ දැන් අපි හිතමු කවුරු හරි එක්තරා බැංකුවක් විසින් දවසක් ඇතුළත එකතු කරපු චෙක්පත් අපි කියනවා රැස් කිරීම කියලා එකට. මේ රැස් කිරීම සිද්ධ කරනකොට මේ චෙක්පත් රැස් කිරීම කියන ක්‍රියාවලිය තමයි මේ කියන්නේ. චෙක්පත් රැස් කිරීම කියලා කියන්නේ තමන්ගේ ගනුදෙනුකරුවෝට ලැබෙන චෙක්පත් වලට මුදල් ලබා දීමේ ක්‍රියාවලිය තමයි මේ රැස් කිරීම කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී ගනුදෙනුකරුවෝ ඇවිල්ලා තමන්ගේ චෙක්පත් තමන්ට ලැබිච්ච චෙක්පත් බැංකුවේ තැන්පත් කරනවා. දැන් එතකොට අපි උදාහරණයක් හැටියට හිතමු මහජන බැංකුව කියලා. මහජන බැංකුවේ ඉන්නවා එක්තරා ගනුදෙනුකරුවෙක්. ඔහුට චෙක්පත් ලැබෙනවා එක එක තැන්වලින්. ඒ චෙක්පත් ලැබෙන්න පුළුවන් ලංකා බැංකුවේ චෙක් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පත් බැංකුවේ චෙක් එකක් වෙන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ වෙන්න පුළුවන්. ඕනම බැංකුවක වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන ඕනම වාණිජ බැංකුවක චෙක් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ චෙක්පත් ගෙනල්ලා මේ මහජන බැංකුවේ ගනුදෙනුකරුවෝ ඒ තමන්ගේ ගිණුමේ තැන්පත් කරනවා. ඒතර මහජන බැංකුවේ එක ගනුදෙනුකරුවෝ වෙන්නේ නෙමෙයි. අපි මහජන බැංකුව මහරගම කියලා කියමුකෝ. ඒකේ එක ගනුදෙනුකරුවෝ වෙන්නේ නෙමෙයි. තව ගනුදෙනුකරුවෝ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලොත් ඔය වගේ හැමෝම ඇවිල්ලා හුඟ දෙනෙක් ඇවිල්ලා චෙක්පත් තැන්පත් කරනවා. ඒතර මේ චෙක්පත් අතරේ තියෙන්න පුළුවන් ඕනෑම බැංකුවක චෙක් එකක්. දැන් එතකොට දැන් ඔබට තේරෙනවා හැම වාණිජ බැංකුවකම හැම ශාඛාවකම වගේ මෙම එකතු කරපු චෙක්පත් රාශියක් දිනේ අවසානයේදී දකින්න ලැබෙනවා. දිනේ අවසානයේ දකින්න ලැබෙනවා. එතකොට දිනේ අවසානයේ දකින්න ලැබෙනවා කියන්නේ ඒක නිකන් තියාගෙන ඉන්නේ නැහැ. ඒවා ඔක්කොම ඒ සෑම චෙක්පතක්ම ඒ ගනුදෙනුකරුවෝ ගෙනල්ලා දාන හැම චෙක්පතක්ම තැන්පත් කරන හැම චෙක්පතක්ම ඒ ගනුදෙනුකරුගේ තැන්පතුවක් හැටියට තමයි සැලකෙන්නේ. නමුත් ඒ ගනුදෙනුකරු තැන්පත් කරපු ගමන්ම මේ චෙක් එක මුදල් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනස තියෙන්නේ. නමුත් ඒක දවසක් ඇතුළත මුදල් බවට පත් කරන්න මේ නිෂ්කාශන ක්‍රියාවලිය නිසා පුළුවන්. දැන් ඒක තමයි ඔබ දැනගත යුතු කාරණාව. මේ නිෂ්කාශන ක්‍රියාවලිය
අවුරුදු ගානකට ඉස්සෙල්ලා කියන්නේ 2006න් ඉස්සෙල්ලා තිබිච්ච විදියට අඩු ගානේ දවස් 3ක්වත් යනවා ඒ මුදල් වෙන්න. චෙක් පතේ එක මුදලක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් මුදල් ලබා ගන්න දවස් 3ක් විතර යනවා. නමුත් දැන් තියෙන විදියට දවසක් ඇතුළත එහෙම නැත්නම් ඊළඟ දවසේදී මේ මුදල් ලබා ගන්න පුළුවන්. මේ චෙක් පත්වල මුදල්. එතකොට දැන් මේ ක්‍රියාවලියේ තියෙන සාර්ථකත්වය සහ කාර්යක්ෂමතාවය නිසා තමයි මේක පුළුවන් වෙලා තියෙන්නේ. හොඳයි. ඒක දැන් මම කිව්වේ මේ මොනවද රැස් කිරීම කියලා කියන්නේ. ඒතකොට මෙහෙම චෙක්පත් බාර ගන්න බැංකුව. tempatu වශයෙන් බාර ගන්න බැංකුවට අපි කියනවා රැස් කරන බැංකුව කියලා. රැස් කරන බැංකුව. අපි යෝකට ඉංග්‍රීසි නමකුත් පාවිච්චි කරනවා collecting bank. රැස් කරන බැංකුවට කියන්නේ collecting bank කියලා. රැස් කරන බැංකුව. මොකද්ද රැස් කරන බැංකුව කියන්නේ? ගනුදෙනුකරුවෝ චෙක්පත් ගෙනල්ලා තැන්පත් කරනවා නම් එහි මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් එම බැංකුව චෙක්පත් බාර ගන්නකොට ඒ බැංකුවට අපි කියන්නේ රැස් කරන බැංකුව කියලා. රැස් කරන බැංකුව කියලා. ඒතර මෙහෙම රැස් කරන බැංකුවක් ඕනෑම බැංකුවක චෙක්පත් බාර ගන්න පුළුවන් තැන්පතු හැටියට. තැන්පතු හැටියට ඕනෑම බැංකුවක චෙක්පත්. එතකොට දැන් ඔබ දන්නවා දැන් දැනට ලංකාවේ තියෙනවා වාණිජ්‍ය බැංකු 25ක්. ඒ ලිස්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියොත් ලිස්ට් එක මොකක්ද කියලා. වාණිජ්‍ය බැංකු 25ක් තියෙනවා. එතන මේ වාණිජ්‍ය බැංකු 25ේම චෙක්පත් තැන්පත් වෙන්න ඉඩ තියෙනවා. ඕනම් බැංකුව. මේ මොකද ගනුදෙනු කරුවන්ට ලැබෙනවනේ මේ චෙක්පත්. ඒතර මේ ගනුදෙනු කරුවන්ට ලැබෙන චෙක්පත් ඔක්කොම ගනුදෙනු කරුවෝ ඇවිල්ලා තමන්ගේ බැංකුවේ තැන්පත් කරනවා. එහෙම නැත්නම් එයාට මුදල් ලබා ගන්න හම් වෙන්නේ නැහැ ඒකට. ඒතර මේ චෙක්පත තැන්පත් කරාට පස්සේ චෙක්පත් එක දවසක් ඇතුළත මේ වගේ චෙක්පත් ගොඩාක් එක බැංකුවකට ලැබෙනවා. එතකොට මේ රැස් කිරීම එකතුව අපි කියනවා ඒ කොටසේ එකතුවට අපි නමක් කියනවා. අපි කියනවා ඒකට විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. විගම්ම්‍ය නිෂ්කාශන. ඇයි විගම්ම්‍ය නිෂ්කාශනය කියන්නේ? මේ චෙක්පත් ඔක්කොම අපි එකතු කරලා පැරණි කාලේ නම් ওই චෙක් මිටියම නිෂ්කාශනාගාරයට යවුවා. දැන් අලුත් ක්‍රමය අනුව 2006න් පස්සේ මේ චෙක්පත් වල ඡායාවල් අරගෙන ඡායාරූප අරගෙන ඒ ඡායාරූප ඩිජිටල් මාර්ගයෙන් පණිවිඩ හුමාරු ක්‍රමයකින් ලංකා ක්‍රියා සමාගම් වෙත යවනවා. එතකොට මේක භෞතික වශයෙන් චෙක්පත් කවුරුවත් එකතු කරලා යවන්නේ නැහැ. නමුත් චෙක්පත් වල පින්තූර ටික, ඉමේජස් ටික යවනවා. එතකොට ඒ යවන ක්‍රියාවලියට අපි කියනවා outward clearing කියලා. ඒ කියන්නේ විගම්ම්‍ය නිෂ්කාශන ක්‍රියාවලිය. මම හිතනවා ඒක ඔබට පැහැදිලි කියලා. එතකොට ඕක තමයි පළවෙනි පැත්ත. දැන් එතකොට ওই විගම්ම්‍ය නිෂ්කාශන ක්‍රියාවලිය යටතේ චෙක්පත් එක එක බැංකුවේ චෙක්පත් ලැබෙන්න පුළුවන්. දැන් මෙතන තියෙනවානේ නිෂ්කාශන සම්බන්ධ මූලික ගිණුම් කටයුතු සහ ගනුදෙනු වාණිජ්‍ය බැංකු 25ම ඒක රාශි කරමින් ක්‍රියාත්මක කිරීම. ලංකා ක්‍රියා පුද්ගල සමාගමේ වගකීම. එතකොට 2006 ඉඳන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ ඡායාගත පිළිබිඹු නිෂ්කාශන ක්‍රමයට අනුවයි. ඕනෑම ගනුදෙනුවක් සඳහා චෙක්පතක් මාර්ගයෙන් ගෙවීම් කළ හැක. චෙක්පත නිකුත් කරන්න හොඳයි. දැන් අපි දැන් මේ ක්‍රියාවලිය පැහැදිලි කරන ගමන්ම තවත් කාරණා කිහිපයක් දැනගන්න තියෙනවා. දැන් අපි කතා කරනවා චෙක්පත ගැන. මොකද මේ ක්ලියරින් එක එහෙම නැත්නම් නිෂ්කාශනය කියන එක සිද්ධ වන්නේ චෙක්පත් වෙනුවෙන්නේ. එම්නම් අපි චෙක්පත ගැන යම්කිසි දැනීමක් තියෙන්න ඕන. එතකොට චෙක්පත කියලා කියන්නේ අපි කියනවා ඒකට ගනුදෙනු කළ හැකි උපකරණයක් කියලා. චෙක්පත කියන එක. එතකොට චෙක්පතක් කවුද නිකුත් කරන්නේ? වාණිජ්‍ය බැංකුවක ගනුදෙනු කරුවෙක් විසින් තමයි චෙක්පතක් නිකුත් කරන්නේ. එතකොට චෙක්පතක් වාණිජ්‍ය බැංකුව ගනුදෙනු කරුවෙක් නිකුත් කරනවා කියලා කියන්නේ ඒ චෙක්පත නිකුත් කරන පුද්ගලයාට අපි කියනවා ඒ චෙක්පතේ අනකරු කියලා. අනකරු. දැන් මම ඒවා මෙතන බෝඩ් එකේ ලියන්න ඕනට ඕනම් ලියා ගන්න පුළුවන් ඒවා ටික. මම බෝඩ් එකට දාන්නම් ඒක.
right. දැන් ඔබ දකින්නේ මෙතන චෙක් පතක ආදර්ශයක් මෙතන දකින්නේ. දැන් මම කිව්වා ඔබට මේ චෙක් පත් භෞතික වශයෙන් අරගෙන යන්නේ නැහැ. අලුත් ක්‍රමයේ යටතේ චෙක් පත් වල ඡායාවල් තමයි යන්නේ කියලා. දැන් මෙතන මම යටම දාලා තියෙනවා බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එකේ නම්බර වර්ගයක් තියෙනවා. දැන් මේ නම්බර දිහා බැලුවොත් අපිට පේනවා දැන් මෙතන දැන් මෙහෙම චෙක් පත දිහා බලමු අපිට පේනවා මේ චෙක් පත ලංකා බැංකුව නුගේගොඩින් නිකුත් කරලා තියෙන චෙක් පත. ඒක අස්සම් කරලා තියෙන XY ෆොන්සේකා කියලා පුද්ගලෙක්. ඊළඟට ඒක පේ කියලා තියෙනවා ඒ පෙරේරා කියන පුද්ගලයෙකුට. චෙක් පතේ වටිනාකම රුපියල් ලක්ෂයයි. චෙක් පතේ වටිනාකම රුපියල් ලක්ෂයයි. මෙතන යටම තියෙනවා ඉලක්කම් කීපයක්. මුලින්ම තියෙන ඉලක්කම ඒක තමයි චෙක් පතේ අංකය 158,500. ඊළඟට තියෙන අංකයක් 7.1.0. ඒක තමයි බැංකුවේ සංකේත අංකය. එතකොට මේ 7.1.0 ෙන් පෙන්නන්නේ ලංකා බැංකුව. ඊළඟට 0.49. ඒ කියන්නේ ශාඛාවේ අංකය. දැන් මෙතන ලංකා බැංකුව නුගේගොඩ ශාඛාවේ
ගිණුමකින් තමයි මේ චෙක් පත නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා 0.39 කියන්නේ නුගේගොඩ ශාඛාවේ අංකය. ඊළඟට මේ ඊළඟ තියෙන ඉලක්කම් කිහිපය 0.1 0.45 35 කියලා කියන්නේ එම ගිණුම් අංකය. XY Fonseca කියන පුද්ගලයාගේ ගිණුම් අංකය තමයි ඒ තියෙන්නේ. ඊළඟ අන්තිමටම තියෙන්නේ චෙක් පතේ වටිනාකම ලක්ෂයයි කියන එක. ඒතර මේ පටිය අපි කියනවා MICR බෑන්ඩ් එක කියලා. MICR බෑන්ඩ් එක. එතකොට මේ MICR බෑන්ඩ් එක කියන එක තුලින් තමයි චෙක් පතක් හඳුනාගන්නේ මේ ඡායාගත පිළිබිඹු ක්‍රමයේදී චෙක් පත හරියටම හඳුනාගන්නේ මේ බෑන්ඩ් එකේ. මොකද මේ බෑන්ඩ් එකේ තියෙන ඉලක්කම් ටික ඡායාවට ගියාට ඡායා රූපෙට ලැබුණාට පස්සේ ඒ ඡායා රූපය කියවනවා පරිගණකයේ විසින්. ඒ පරිගණකය දැනගන්නවා මේක මොන බැංකුවේ චෙක් එකක්ද. ඒ වගේම මොන බැංකුවෙන්ද මේක ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ආදි වශයෙන් ඒක දැනගන්න. එතකොට පුළුවන් වෙනවා ඒගොල්ලන්ට මේ චෙක් පත නිෂ්කාශනයට යොමු කරන්න. නිෂ්කාශනයට යොමු කරන්න. හොඳයි. දැන් මම මේ මෙතන දැන් කියන්න හදන්නේ මේ චෙක් පත සම්බන්ධව අපි දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා කිහිපය මෙතනින් දැනගන්න පුළුවන් අපිට. දැන් මේ චෙක් පත අත්සන් කරපු එක්කෙනා එයා තමයි මේ ගිණුම් හිමියා. එයා තමයි ජංගම ගිණුම් හිමියා. ඒ ජංගම ගිණුම තියෙන්නේ ලංකා බැංකුව නුගේගොඩ ශාඛාවේ. එතකොට ඒ පුද්ගලයාට අපි කියන්නේ චෙක් පතේ අනකරු කියලා. චෙක් පතේ අනකරු. එයා තමයි චෙක් පතේ අනකරු. XY Fonseca කියන එක්කෙනා තමයි චෙක් පතේ අනකරු. එතකොට මේ චෙක් පතේ දිනය තියෙනවා 1/6/2020. මේ ඒ පෙරේරා කියලා කියන්නේ චෙක් පතේ ආදායක කියලා අපි කියනවා. ආදායක. චෙක් පතේ ආදායක. එතකොට මේ චෙක් පතේ වටිනාකම ඉලක්කම් වලින් රුපියල් ලක්ෂයයි අකුරෙන් කියලා දෙන්නේ 100,000 කියලා රුපියල් 1 ලක්ෂයක් කියනවා. ඊළඟට මේ චෙක් පතේ අංකයක් තියෙනවා. මේ අංකය වෙන්නේ මේ 158යි 500 කියන එක. අනිත් ටික මම කිව්වා. එහෙමනම් මේ චෙක් පතක් සම්බන්ධයෙන් අපි දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. චෙක් පතක අනකරුවෙක් ඉන්නවා. ඊළඟට දිනයක් තියෙනවා, amount එකක් ඉලක්කමක් තියෙනවා. ඊළඟට මේක වැදගත් වෙනවා. චෙක් පත නිකුත් වෙච්ච බැංකුව. මෙතන පේන විදිහට මේ බැංකුව තමයි ලංකා බැංකුව නුගේගොඩ. දැන් ඒ බැංකුවට අපි කියනවා අනලදු බැංකුව කියලා. අනලදු බැංකුව. ඒ කියන්නේ දැන් ඇත්තට මේ අනකරු ගෙවන්න කියලා අන කරන්නේ මේ බැංකුවට. ඒ නිසා අපි ඒකට කියනවා අනලදු බැංකුව කියලා. අනලදු බැංකුව. එහෙම නැත්නම් අපි තවත් වචනයක් එකට පාවිච්චි කරනවා. අපි කියනවා ගෙවන බැංකුව කියලා. ගෙවන බැංකුව. අනලදු බැංකුව එහෙම නැත්නම් ගෙවන බැංකුව කියලා තමයි ඒකට කියන්නේ. පේයින් බැංක් එක එහෙම නැත්නම් ඩ්‍රෝවි බැංක් කියලා කියනවා. එතකොට දැන් මේ චෙක් එකක් දිහා බැලුවම අපි චෙක් එක ඩිපොසිට් කරාම අපි බලනවා එතන අනලදු බැංකුව මොකක්ද කියලා. එතකොට මේ චෙක් පතේ මුදල් ලබා ගන්න අපි ඇත්තටම කියනවා නම් භෞතික වශයෙන් මේ චෙක් එක යවන්න ඕන මේ බැංකුව වෙත. ඒ ක්‍රියාව තමයි නිෂ්කාශනාගාරයෙන් සිදු කරන්නේ. ඉස්සර කාලේ ඕක කරේ මේක අරගෙන ගිහිල්ලා දුන්නා. නමුත් දැන් අලුත් ක්‍රමය අනුව මේකේ පින්තූරයක් අරගෙන මේ පින්තූරය තමයි අපි යවන්නේ නිෂ්කාශනාගාරයට. ඒ කියන්නේ ලංකා ක්‍රියා සමාගම වෙත යවන්නේ ඒක. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක අරගෙන මේ අදාළ බැංකුවදී හොයාගෙන ඒකට යවනවා. ඒ පින්තූරය යවන්නේ ඒකත්. ඒක චෙක් එක යවෙන්නේ නැහැ කොහෙවත්. ඔක තමයි වෙනස. ඔක තමයි වෙනස. හොඳයි. මම දැන් පැහැදිලි කරන්න උත්සාහ කරේ චෙක් පතක තියෙන අංග කිහිපයක්. මොකද මේ අංග කිහිපය අපි දැනගත යුතුයි අපේ මේ නිෂ්කාශන ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්නකොට. දැන් නැවතත් මම කියන්නම් මේ චෙක් පත නිකුත් කරපු පුද්ගලයා. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමියා. එයාට අපි කියන්නේ කවුද? අනකරු කියලා. චෙක් පතේ අනකරු. ඊළඟට මේ චෙක් පත නිකුත් කරපු බැංකුවක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගිණුම තියෙන බැංකුව. අපි ඒකට කියනවා චෙක් පතේ අනලදු බැංකුව එහෙම නැත්නම් ගෙවන බැංකුව කියලා. අනලදු බැංකුව නැත්නම් ගෙවන බැංකුව.
අන්න ලදු බැංකුව නැත්නම් ගෙවන බැංකුව. දැන් මේ චෙක් පත අපි හිතමු මේක රේඛනය කරපු චෙක් එකක්. රේඛනය කරලා තියෙනවා. රේඛනය කරලා ඉඳලා මේක අපිට මුදල් ලබා ගන්න නම් අනිවාර්යෙන් මේක ගිණුමකට තැන්පත් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ චෙක් එක අරගෙන සමහර විට මේ පුද්ගලයා වෙන කෙනෙකුට මේ පෙරේරා කියන පුද්ගලයාට මේක ලැබුණායි කියලා අපි හිතමුකෝ. නමුත් මේ පෙරේරාගේ ගිණුමක් ලංකා බැංකුවේ තියෙන අවශ්‍යතාවයක් නැහැ. ඔහුගේ ගිණුම තියෙන වෙනත් බැංකුවක වෙන්න පුළුවන්. එතකොට ඔහු මොකද කරන්නේ මේකේ මුදල් ලබා ගන්න? ඔහු මේ චෙක් එකත් අරගෙන යනවා ඔහුගේ බැංකුව වෙත. උදාහරණයකට අපි හිතමු මේ පෙරේරා කියන පුද්ගලයා. එයා තමයි ආදායක මේ ගිණුමේ. මේ චෙක් එකේ ආදායකයා. ආදායක කියන්නේ චෙක් එක නිකුත් කරලා තියෙන පුද්ගලයා. නිකුත් කරලා කියන්නේ එයා වෙනුවෙන් තමයි චෙක් එක දීලා තියෙන්නේ. එතකොට පෙරේරා කියන පුද්ගලයා තමයි ආදායක. එතකොට මේ ආදායක ගිණුම පවත්වාගෙන යන්නේ අපි හිතමු සම්පත් බැංකුවේ කියලා. සම්පත් බැංකුව මහරගම කියලා අපි හිතමු. එතකොට දැන් මේ චෙක් පත තැන්පත් කරන්නේ කොහෙද? එයා ගිහිල්ලා මහරගම සම්පත් බැංකුවේ. ඒක තැන්පත් කරන්නේ. මහරගම සම්පත් බැංකුවේ. තැන්පත් කරනවා. ඇයි ඒක තැන්පත් කරන්නේ? ඒක ගිණුමකට තැන්පත් කළේ නැත්නම් එයාට මේ මුදල් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි හිතමු මේ පිළිකැල දෙක මේකේ තිබුණ නැහැ කියලා. ඒ කියන්නේ රේඛනය කරලා නැහැ කියලා හිතමු. රේඛනය කරලා නැති සහ මෙතන බයාරය කියලා තියෙන්නේ. මොකද්ද බයාරය කියන්නේ? රැගෙන එන්නාට කියන එක. එතකොට මේක පෙරේරා හරි වෙන පුද්ගලෙක් මේක රැගෙන ගියත් එයාට සල්ලි ගන්න පුළුවන්. බයාරය කියලා තියෙන හින්දා. යම් විදියකින් මේක නොතිබුණා නම් ඒ කියන්නේ මේ රේඛනය නොතිබුණා නම් මේ චෙක් එකේ මේක ගිහිල්ලා වෙනත් බැංකුවකට තැන්පත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නුගේවොඩට ගිහිල්ලා ලංකා බැංකුව නුගේවොඩට ගිහින් මේකේ සල්ලි ගන්න පුළුවන්. කවුන්ටරේ. රේඛනය කරලා නැත්නම් රේඛනය කරොත් මොකද වෙන්නේ? එහෙම කවුන්ටරෙන් සල්ලි ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේක සල්ලි ගන්න පුළුවන් වෙන එකම විදිය තමයි මේ චෙක් එක අරගෙන ගිහිල්ලා වෙනත් ගිණුමක තැන්පත් කරන්න. බැංකු ගිණුමක් කරහා පමණයි රේඛනය කරපු චෙක් එකකට සල්ලි ගන්න පුළුවන්. එතකොට මේ සල්ලි ගන්න ක්‍රියාවලිය තමයි නිෂ්කාශන ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට චෙක් එකක් ගත්ත පුද්ගලයෙක් ඒ චෙක් එක රේඛනය කරලා නැතිනම් නිෂ්කාශන ක්‍රියාවලියට දාන්න ඕනේ නැහැ ඒක සල්ලි ගන්න. එයාට අදාළ බැංකුවට ගිහිල්ලා කවුන්ටරේ ඒ චෙක් එක ඉදිරිපත් කරලා සල්ලි ගන්න පුළුවන්. හැබැයි චෙක් එක රේඛනය කරලා තියෙනවා නම් එයාට එහෙම සල්ලි ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඒ චෙක් එක ගිහිල්ලා බැංකු ගිණුමකට තැන්පත් කරාම බැංකුව විසින් ඒක නිෂ්කාශනයට යවලා මුදල් ලබා දෙනවා. ඒකට දවසක් ගත වෙනවා. ඒ දැන් තමයි අලුත් ක්‍රමයට තමයි දවස් ගත වෙන්නේ. ඉස්සර ඕකට දවස් 3-4ක් ගියා. මොකක් වෙලාවට සුමානයක් ගියවත් තියෙනවා. දැන් ඕක තමයි මේ නිෂ්කාශන ක්‍රියාවලිය ඉතාමත් වැදගත් මෙහෙයුම් ක්‍රමය. right. දැන් එතකොට අපි යම් කිසි දේවල් ටිකක් අපි දැනගත්තා. මොකද්ද? චෙක් පතක් ගත්තා මේකේ අනකරු ඉන්නවා. අනලදු බැංකුවක් තියෙනවා. එහෙම නැත්නම් ගෙවන බැංකුවක් තියෙනවා. ඊළඟට චෙක් එකේ වටිනාකමක් තියෙනවා, දිනයක් තියෙනවා. ඊළඟට ආදායකයෙක් ඉන්නවා. එතකොට මේ සියලුම අපි දේවල් අපි දැනගත යුතුයි. ඊළඟට මේ චෙක් එකේ ඉතාමත්ම වැදගත් අංග කීපයක් තියෙනවා. මේ චෙක් එකේ තියෙනවා MICR තීරුව කියලා එකක්. MICR තීරුව. ඒ MICR තීරුවේ මුලින්ම තියෙන්නේ චෙක් පතේ අංකය. ඊළඟට තියෙන්නේ බැංකුවේ අංකය. ඊළඟට බැංකු ශාඛාවේ අංකය. ඊළඟට තියෙන්නේ ගිණුම් අංකය. ඊළඟට තමයි අන්තිමට තමයි amount එක තියෙන්නේ.
එතකොට මෙන්න මේ කාරණාවල් ටික අපි ඔළුවේ තියාගෙන තමයි අපිට මේ නිෂ්කාශන ක්‍රියාවලිය ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔබට පුළුවන් නම් දැන් මම ඇත්තටම උත්සාහ කරේ ටිකක් හරියටම අරගෙන ආවිල්ලා මම පෙන්නන්න. නමුත් මේක ඊට වඩා පැහැදිලි කියලා මට හිතෙනවා ඔබට මේ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. චෙක්කයක් බැලුවම එකපාරම චෙක්කයක් බැලුවම මේ ඔක්කොම ටික අපිට බලා ගන්න පුළුවන්. නමුත් අපි මේ ගැන දැනුවත් විය යුතුයි. හොඳයි. දැන් අපි බලමු මම අර මේකේ තියෙන මේ කාරණාවල් ටික තමයි ඔබට අර බෝඩ් එකේ පැහැදිලි කරේ. ඉතින් ඔව්. හලෝ මොකද්ද? ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද නෝට් එක? හොඳයි. දැන් අපි දැන් සාකච්ඡා කරපු දේ මෙතන පේනවා පැහැදිලිව. චෙක්පතේ නම සඳහා මුදල් ලැබෙති පුද්ගලයා ආදායකයා ලෙස හැඳින්වේ. රැගෙන එන්නාට මුදල් කරගත හැකි පරිදි නිකුත් කරයි චෙක්පත රේඛනය නොකරන ලද අවස්ථාවකදී අදාළ බැංකුවේ කවුන්ටරයෙන් මුදල් කර ගැනීමට චෙක්පත අතැත්තනත්තාට පුළුවන්. එවැනි චෙක්පතක් රේඛනය කර ඇතනම් මෙය කවුන්ටරය හරහා මුදල් කර ගැනීමට නොහැක. එතකොට අපි දැන් මේ නිෂ්කාශන ක්‍රියාවලිය අපි පවත්වගෙන යන්නේ රේඛනය කරපු චෙක්පත් වලට මුදල් ලබා දීම සඳහා තමයි. මොකද රේඛනය කරපු චෙක්පත් වලට මුදල් ලබා ගන්න බෑ කවුන්ටරේ. අපි හිතමු එක්තරා දිනයකදී එක බැංකු ශාඛාවකට මේ වගේ චෙක්පත් රාශියක් ඇත්තටම කිව්වොත් ඕනම බැංකු ශාඛාවකට ගියොත් විශේෂයෙන් මේ කොළඹ ආවට තියෙන ශාඛාවකට ගියොත් ඔබට හිතන්න දැනගන්න පුළුවන් දවසකට කොච්චර ඒගොල්ලෝ චෙක්පත් එකතු කරනවාද කියලා ගණන් කරුවෝ වෙනුවෙන්. ඒගොල්ලන්ට මුදල් ලබා දෙන්න. එහෙම නැත්නම් තැන්පත් හැටියට බාර ගන්නවද කියලා. අපි කියන්නේ මේවට චෙක් ඩිපොසිට්ස් කියලා. කියන්නේ චෙක්පත් තැන්පතු. නිෂ්කාශනය කරලා මුදල් ලබා දෙන්න බාර ගන්න චෙක්පත්. ඒ වගේ චෙක්පත් දවසකට සාමාන්‍යයෙන් බැංකු ශාඛාවක් විසින් අඩුම ගානේ චෙක්පත් 400ක් 500ක් දවසකට ගන්නවා. දවසකට තියෙනවා. එතකොට මේ චෙක්පත් 400 500 ඇතුලේ තියෙන්න පුළුවන් හැම ආකාරයකම හැම වාණිජ බැංකුවකම චෙක්පත් එතන තියෙන්න පුළුවන්. එතකොට ඒ මොනවද ඒවට කියන්නේ අනලදු බැංකුව එහෙම නැත්නම් ගෙවන බැංකුව. ඒ චෙක්පත් වල අනලදු බැංකුව වෙනස්. දැන් මම මෙතන සාකච්ඡා කරපු චෙක්පතේ අනලදු බැංකුව තමයි ලංකා බැංකුව නුගේගොඩ. හැබැයි මේ ඒ පෙරේරා කියන පුද්ගලයාගේ අපි හිතමු ගිණුම තියෙන සම්පත් බැංකුව මහරගම කියලා. එතකොට එයා මේ චෙක්පත කියලා තැන්පත් කරන්නේ කොහෙද? සම්පත් බැංකුව මහරගම. එතකොට සම්පත් බැංකුව මහරගමට මේ වගේ චෙක්පත් තවත් ලැබෙනවා. දිනයකට. ගොඩක් ලැබෙනවා. ඒ ලැබෙන චෙක්පත් ලංකා බැංකුවේ චෙක්පත් නෙමෙයි. වෙන වෙන බැංකුවල චෙක්පත් ලැබෙනවා. එතකොට එක දවසකදී
හැම බැංකුවකටම වගේ අදාළ චෙක්පත් ඒ බැංකුව එකතු කරනවා. අපි කියන රැස් කරනවා කියලා. එතකොට මේ රැස් කරපු චෙක්පත් දිනයක් අවසානයේදී ඒක තමයි මම මේ ඊළඟට කියන්නේ රැස් කරන බැංකුව දෛනිකව රැස් කරන චෙක්පත් ගොන්නේ දිවයිනේ ඕනෑම වාණිජ බැංකුවක චෙක්පතක් තිබිය හැකියි. එම දෛනික චෙක්පත් සියල්ල ඡායාගත පිළිඹු ලෙස පිළියෙල කර ඩිජිටල් තාක්ෂණයට අනුකූලව පිළිඹු ලංකා ක්‍රියා ආයතනය වෙත යවනු ලැබේ. අන්න ඒක තමයි දවස ගානෙම කරන්නේ. හැම දවසම එකතු කරන චෙක්පත් වල ඡායාවල් අරගෙන ඒ ඡායාවල් ගන්න මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකට දැම්මම චෙක්ස් ටික ඒ ඡායාවල් හැදෙනවා. ඡායාවල් හැදිලා අර සාමාන්‍යයෙන් අපි පින්තූර තියෙන්නේ අපි යවන්නේ ඔය WhatsApp කරන්නේ පින්තූරන්නේ වගේ මේ ටික ඔක්කොම සීරියල් එකට හැදිලා ඉවර වෙලා ඒ ටික මෙසේජ් කරනවා ලංකා ක්‍රියා ආයතනයට. ඒතර ඔන්න ඕකට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ඒතර මේ චෙක් වල වටිනාකමේ එකතුවක් අපිට ලැබෙනවා. ඒ වටිනාකම එකතුවට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශන එකතුව කියලා. ඒක තමයි මම ඊළඟට පැහැදිලි කරලා තියෙන්නේ. මෙසේ සෑම බැංකුවකින්ම රැස් කරන ලද චෙක්පත් දිනේ අවසානයේදී ඩිජිටල් පැවරීම මගින් බැංකුව අනුව සහ අදාළ ශාඛාවට අනුරූපව වර්ගීකරණය කරනු ඇත. දැන් බලන්න. දැන් අපි ගත්තම හැම බැංකුවකින්ම මේ වගේ රැස් කරපු චෙක්පත් වල ඡායාවල් නිෂ්කාශනාගාරයට ඒ කියන්නේ ලංකා ක්‍රියා සමාගම වෙත ලැබෙනවා. එතකොට මේ එක බැංකුවකින් මේ එවන රැස් කරන චෙක්පත් සමූහය අතරේ හැම බැංකුවකටම අයිති චෙක්පත් තියෙනවා. දැන් මොකක්ද එතකොට මේ ලංකා ක්‍රියා ආයතනයේ සිද්ධ වෙන්නේ? ලංකා ක්‍රියා ආයතනයේ සිද්ධ වෙන්නේ මේ චෙක්පත් වර්ග කරනවා, වර්ගීකරණය කරනවා. මොනවා අනුවද? අනලදු බැංකුව අනුව වර්ගීකරණය කරනවා. ඇයි ඒ එකතු කරගන්න චෙක්පත් නැවත වරක් අනලදු බැංකුව වෙත යවන්න ඕන. එතකොට චෙක්පත් යවන්නේ නැහැ. මෙතනදි වෙන්නේ මොකද්ද? ඒවයේ පින්තූර ටික, අරගත්ත පින්තූර ටික අදාළ බැංකුව වලට යවීම තමයි ඊළඟ පියවර. එතකොට මේ පියවරේදී වෙන්නේ මොකද්ද? අර එකතු කරපු ගත්ත චෙක්පත් වලින් එක එක බැංකුව වලට ඒ චෙක්ස් ටික වෙන් කරලා ඒවා ඒ බැංකුව වෙත යවනවා. එතකොට එහෙම ලැබෙන ඒ මුළු එකතුවට අපි කියනවා ආගම්ම්‍ය නිෂ්කාශන එකතුව කියලා. දැන් මේ ආගම්ම්‍ය විගම්ම්‍ය කියන වචන දෙක අපි පාවිච්චි කරලා තියෙන එක්තරා තේරුමක් ඇතුව. දැන් අපි දන්නවා ක්ලියරින් හවුස් එක අපි ගත්තොත් එහෙම නැත්නම් නිෂ්කාශනාගාරය ලංකා ක්‍රියා සමාගම අපි ගත්තොත් මේ නිෂ්කාශන ක්‍රියාවලියේ මධ්‍යස්ථානයේ ලෙස මධ්‍යස්ථානයේ වෙත බැංකුවේ ඉඳන් මධ්‍යස්ථානයේ වෙත යවනේවා ඒවට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ඒ කරන්නේ අර tempatu හැටියට බාරගත චෙක්පත් ටික යවන එකට තමයි විගම්ම්‍ය නිෂ්කාශනය කියන්නේ. ඊළඟට නිෂ්කාශනාගාරයේ ඉඳන් මධ්‍යස්ථානයේ ඉඳන් අදාළ බැංකුවට චෙක්ස් එවනවා. ඒ චෙක් වලට ගෙවන්න. ඒ චෙක්පත් එන ඒ කණ්ඩායමට අපි කියන්නේ ආගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ඒතකොට බැංකුව පැත්තෙන් තමයි මේක බලන්නේ අපි. බැංකුවෙන් එළියට යන චෙක්පත් වලට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. බැංකුවට එන චෙක්පත් වලට අපි කියනවා ආගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ඒතකොට මේ ආගම්ම්‍ය නිෂ්කාශනයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ එවන චෙක්පත් වලට ගෙවීමට සිදු වෙනවා බැංකුවට. විගම්ම්‍ය නිෂ්කාශනයෙන් වෙන්නේ ඒ අදාළ චෙක්පත් වලට ඕන කරන මුදල් ටික ඒ ගෙවන බැංකුවලින් ලබා ගන්න බලාපොරොත්තු තමයි මේ චෙක්ස් ටික යවන්නේ. එතකොට ඒක තමයි මේ මෙතන අපි කතා කරලා තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය නිසා හැම දවසකම අපි දන්නවා දැන් අපි බැංකුව වල ගත්තොත් එහෙම ලංකාවේ තියෙන හැම බැංකුවකටම වගේ ශාඛාවල් ගොඩාක් තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය හැම ශාඛාවකම සිද්ධ වෙනවා. එතකොට එකතරා දිනයක් ගත්තොත් ඒ දිනයක් ඇතුලේ මේ විදියට tempatu හැටියට බාරගත්ත චෙක්පත් යම්කිසි බැංකුවක් අපි ගත්තොත් ඒ බැංකුව ගත්ත ඒ චෙක්පත් වල වටිනාකම එකතුවක් තියෙනවා. ඕනම දවසක් ගත්තොත්. ඒ වගේම ඒ චෙක්පත් කොහොම එකතු කරලා ගෙවන්න යවනකොට ඒ වගේ එකතුවකුත් හැමදාම තනි බැංකුවකට එනවා. ඒක තමයි මෙතන මම කියන්න වෑයම් කරේ.
ඒතර අපි දන්නවා මේ චෙක්පත් තැන්පතුවක් හිට බාරගත්තම ඒක ගනුදෙනුකරුගේ ගිණුම් වල තැන්පතුවක්. ඒ කියන්නේ බැර සටහනක්. නමුත් දැන් මේ චෙක්පත අදාළ බැංකුවට යවුවට පස්සේ අනලදු බැංකුවට යවුවට පස්සේ අනලදු බැංකුව විසින් ඒක චෙක්පත ගෙවන්න වෙනවා. ගෙවනවා කියලා කියන්නේ ගිණුම හර වෙනවා. එhmenan මේ චෙක්පත ගෙවීම සඳහා යවනකොට අපි කියන්නේ ආගම්‍ය නිෂ්කාශනය කියලා. එහෙනම් ආගම්‍ය නිෂ්කාශනයෙන් ඇති වෙන්නේ හර සටහන. විගම්‍ය නිෂ්කාශනයේ චෙක්පත තැන්පතු නිසා. දැන් මේ මෙතන කියලා තියෙන්නේ මේ පැහැදිලි කරලා තියෙන එකයි. විගම්‍ය නිෂ්කාශනය සිදුවන්නේ රැස්කරන ලද චෙක්පත් පිළිවීම වශයෙන් ලංකා ක්‍රියායතන වෙත යැවීමයි. මෙම චෙක්පත් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල තැන්පතු ලෙස සටහන් වන බැවින් විගම්‍ය නිෂ්කාශන එකතුව බැර සටහනක් ලෙස දැක්වේ. දැන් ඕනම දවසක් ගත්තොත් ඕනම බැංකුවක් සඳහා මේ වගේ එකතුවක් තියෙනවා. දැන් එතකොට බැංකුවේ ශාඛාවල් ගත්තම මේ වෙන වෙනම ශාඛාවල් වලට මේක එකතුවක් හැටියට තියෙනවා. අපි හිතමු බැංකුවේ ශාඛාවල් 100ක් තියෙනවා කියලා. එතකොට මේ එකතුවවල් 100ක් තියෙනවා. ඒ 100ම එකතු කරාම තමයි මේ බැංකුව සඳහා ඇති වෙන මුළු විගම්‍ය නිෂ්කාශන එකතුව ලැබෙන්නේ. ඊළඟට ඔය වගේම ලංකා ක්‍රියා ආයතනයේදී මේවා බැංකුව වලට වෙන් කරනවා ආයේ. ඒතර ඒ බැංකුව වෙත නැවත වරක් මේ චෙක්පත් ටික යවෙනවා. ආගම නිෂ්කාශනය හරහා අනලදු බැංකුව විසින් චෙක්පත ලැබීමෙන් පසු ගනුදෙනුකරුගේ ගිණුම හර කර ගෙවීම සිදු කරන බැවින් මේ එකතුව හර සටහනක් ලෙස සටහන් වෙනවා. ඒතර ආගම නිෂ්කාශනයෙන් ලැබෙන්නේ හර සටහනක්. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලන්නේ නිෂ්කාශන ගනුදෙනු වලට අදාළ ගිණුම් කරණය සහ පියවීම යාන්ත්‍රණය. දැන් මේක තමයි වැදගත්ම කොටස. දැන් බලන්න මේ කියන මේ නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට හැම දවසකදීම බැංකුවක් සම්බන්ධයෙන් විගම්‍ය නිෂ්කාශනයේ එකතුවක් තියෙනවා. ආගම්‍ය නිෂ්කාශන එකතුවක් තියෙනවා. දැන් අපි මෙතන සාකච්ඡා කරපු ආකාරයට විගම්‍ය නිෂ්කාශන එකතුව අපි බැංකුවට බැර වෙනවා කියලා ගන්නෙ. බැර වෙනවා කියලා කියන්නේ බැංකුවේ තැන්පතුකරුවන්ගේ ශේෂ ඉහළ යනවා. තැන්පතු ශේෂ ඉහළ යනවා. ඊළඟට ඒ චෙක්පත් අවශ්‍ය විදිහට ඒ ගෙවන බැංකුව වලට ගියාම අනලදු බැංකුව වලට ගියාම අනලදු බැංකුව වලින් ඒවා ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ ශේෂය පහළ යාමක් ඒකේ. ඒ කියන්නේ හරවීමක්. ඒ නිසා තමයි අපි දැන් පැහැදිලි කරේ ඕනෑම බැංකුවකට ඕනෑම දිනයකදී විගම්‍ය නිෂ්කාශන එකතුවක් සහ ආගම්‍ය නිෂ්කාශන එකතුවක් තියෙනවා. විගම්‍ය නිෂ්කාශන එකතුව බැර සටහනක්, ආගම්‍ය නිෂ්කාශන එකතුව හර සටහනක්. දැන් අපි දන්නවා ඕනම ගිණුමක් ගත්තොත් ගිණුමේ ශේෂයක් තියෙනවා. ඒ ශේෂය අඩු වැඩි වෙන්න පුළුවන් මේ කියන ගනුදෙනු නිසා. අනිත් එක අපි දන්නවා මේ හැම බැංකුවක්ම හැම වාණිජ බැංකුවක්ම ශ්‍රී ලංකා මහා බැංකුවත් එක්ක ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. එතකොට මේ ජංගම ගිණුමේ අවම ශේෂයක් පවත්වාගෙන යන්න ඕන බැංකුව. මොකක්ද අවම ශේෂය? අපි කියනවා ඒකට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට සමාන අවම ශේෂයක් කියලා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපි ඔය ගැන කතා කරා ඊට ඉස්සර දවසේ. මොකද්ද මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ? බැංකුවේ මුළු තැන්පතු වලින් 2%ක් දැන් තියෙන ක්‍රමය අනුව 2%ක් අවම ශේෂය හැටියට තියාගන්න ඕන. වෙනත් වචනෙන් කියනවා නම් අපි හිතමු බිලියන 100ක් තැන්පතු වල එකතුව මුළු තැන්පතු එකතුව තියෙන බැංකුවක බිලියන 2ක් අවම ශේෂයක් මහ බැංකුව සමග පවත්වන ජංගම ගිණුමේ තියාගන්න. අවම ශේෂය. මේක ඊට වඩා අඩු වුණොත් මහ බැංකුව විසින්
ඒ අදාළ වාණිජ බැංකුවට දඩ මුදලක් නියම කරනවා. සහ ඔවුන්ට දැඩි ලෙස අවවාද කරනවා. ඒ නිසා බැංකුවක් කැමති නෑ මේ වගේ නරක නාමයක් දාගන්න. ඒ නිසා බැංකුව හැමතිස්සෙම උත්සාහ කරනවා මේ අවම ශේෂය පවත්වාගෙන යන්න. ඒක පැත්තක්. යම් විදියකින් මේ ශේෂය වැඩි වුණොත් ඒ ගානට වඩා එතකොට බැංකුවට පාඩුයි. ඇයි? මේ මුදලින් කිසිම මුදලකට අපිට මේ බැංකුවට පොලියක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා බැංකුව හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ ජංගම ගිණුමේ ශේෂය අවම ශේෂයෙම තියාගන්න. ඒක වැඩි කරලා තියාගන්නවත් අඩු වෙන්න තියාගන්නවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගනුදෙනු සිද්ධ වෙන ආකාරය සහ ගනුදෙනු ක්‍රියාත්මක වෙලා වෙනස් වෙන හැටි ශේෂය වෙනස් වෙන හැටි නිතර නියාමනය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් බලන්න සිද්ධ වෙනවා. මොනිටර් කරන්න වෙනවා. විපරම් කරන්න වෙනවා කියන්නේ හැමතිස්සෙම. විපරම් කළා බැලන්ස් එක අඩු වෙනවා නම් එළියෙන් සල්ලි අරගෙන බැලන්ස් එක හදා ගන්න වෙනවා. බැලන්ස් එක වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන ප්‍රමාණය ණයට දෙන්නවා කාට හරි පොලියක් ලබා ගන්න විදියට. ඕක තමයි මේ බැංකුවේ නිලධාරී මේ සම්බන්ධයෙන් කරන්නේ. දැන් මේ හැම වාණිජ බැංකුවක්ම මහ බැංකුව සමග ජංගම ගිණුම පවත්වාගෙන යනවා. ඒ ගිණුම ඇතුලේ තමයි සියලුම බැංකුව සම්බන්ධ ප්‍රධාන ගනුදෙනු සටහන් වෙන්නේ. එතකොට අන්තර් බැංකු ගනුදෙනු, ඒ කියන්නේ වෙනත් බැංකු සමග කරන ගනුදෙනු, නිෂ්කාශනය සම්බන්ධ ගනුදෙනු සහ මොනවාද මාර්ගගත ගනුදෙනු කියන්නේ? රියල් ටයිම්. ඒ කියන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ඔක්කොම ඒක සටහන් වෙනවා. එතන මේක තමයි මම මේ ඉස්සර විස්තර කරපු එක. හැම වාණිජ බැංකුවම මහ බැංකුව සමග පවත්වාගෙන යන ගිණුමේ සංචිත අනුපාතයට සමාන අවම ශේෂයක් පවත්වාගෙන යා යුතුයි. ඒක නියාමන අවශ්‍යතාවයක්. එදිනදා සිදු නිෂ්කාශන ගනුදෙනු මාර්ගගත ගනුදෙනු සහ වෙනත් අන්තර් බැංකු ගනුදෙනු නිසා මෙම ශේෂය අදාළ ආගයට වඩා වෙනස් විය හැකියි. දැන් ඒක මේ කාලයක් යන්නේ නැහැ ඒක වෙනස් වෙන්න. දවස ගානෙම ඔය එක වෙනස් වෙනවා. ඒ නිසා දවස ගානෙම මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. බැංකුවක සාමාන්‍ය භාණ්ඩාගාර අංශය තමයි මේක මේ ගිණුම දිහා බලාගෙන ඉන්නේ. ගිණුම මෙහෙවන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන් ඉතාමත්ම සැලකිල්ලෙන් ඉන්න ඕන. යම් විදිහකින් මේ අගේ අඩු වුණොත් අවමාගිය වෙනකම් ප්‍රතිපූර්ණය කරන්න ඕන. ප්‍රතිපූර්ණය කිරීමට විවර ගන්නු ඇත. මේ සඳහා ශනික ණය ලබා ගැනීම උදල් වෙළඳපොළෙන් හෝ භාණ්ඩාගාර බිල්පත්ව බැඳුම් කර මාර්ගයෙන් ප්‍රතිමිලදී ගැනීම ණය සපයා ගැනීම සිදුවේ. එතන මේ කියලා තියෙන්නේ එහෙම බැලන්ස් එක අඩු වුණොත් මොකද කරන්න කියලා. යම් මේකින් ගිණුමේ ශේෂය අදාළ අවමාගයට වඩා වැඩි වුවහොත් ඒක සලකා බැලිය යුතු තත්වයකි. තම ජංගම ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගෙන යාමෙන් බැංකුවට පොලි ආදායම අහිමි වෙනවා. ඒ නිසා මේ වැඩිපුර මුදල ණය මුදලක් ලෙස ආයෝජනය කිරීමට භාණ්ඩාගාර නිලධාරීන් උත්සුක විය යුතුයි. දැන් මේ කියන්නේ කොහොමද මේ ගිණුම මෙහෙවන්නේ කියන එකයි. ඊළඟට අපි මේ නිෂ්කාශන අදාළ ආදර්ශ ගිණුම් සටහන් කීපයක් මෙතන දාලා තිනවා. දැන් මේ නිදර්ශනය ගැන අපි සාකච්ඡා කළොත් මේ නිදර්ශනයේ අනුව අපි උපකල්පනය කරනවා ලංකාවේ තියෙන වාණිජ බැංකු 4යි කියලා. ඒක තමයි කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු 4ක් පමණ ක්‍රියාත්මක වන බව සහ ඒ සියලුම වාණිජ බැංකු නිෂ්කාශන නියෝජිතයන් බවද උපකල්පනය කරමු. මහා බැංකුව නියාමනය සිදු කරන මෙම ක්‍රියාවලියේ මූලිකත්වය දරනුයේ ලංකා ක්‍රියා ආයතනයයි. සෑම ගිණුම් සටහනක්ම මහා බැංකුව සමග පවත්වාගෙන යන ගිණුමේ සටහන් වනු ඇත. ඒතර අපි මේ බැංකු 4 ලොකු නම් දාන්න බැරි හින්දා අපි දැම්මා A B C සහ D කියලා. දැන් අපි මේ උපකල්පනය කරපු බැංකු 4 අපි ගත්තා ඒවායේ ගිණුම්. ගිණුම් වලට අපි කියන T accounts කියලා. ඒ කියන්නේ ගිණුම් වල නිදර්ශක පෙන්නලා මෙතන පෙන්නලා තියෙනවා. මේ ගිණුම් වල තියෙන ඕන බැර ශේෂයන් තමයි පෙන්නලා තියෙන්නේ. A බැංකුවේ රුපියල් මිලියන 500ක බැර ශේෂයක් තියෙනවා. B බැංකුවේ රුපියල් මිලියන 600ක බැර ශේෂයක් තියෙනවා.
C බැංකුවේ රුපියල් මිලියන 300ක බැර ශේෂයක් තියෙනවා. D බැංකුවේ රුපියල් මිලියන 400ක බැර ශේෂයක් තියෙනවා. ඊළඟට තියෙන දේ තමයි 2020 ජූනි මාසේ 1 වෙනිදා A B C සහ D බැංකු වලට එම ගනුදෙනුකරුවන් විසින් චෙක්පත් තැන්පත් කරන ලද අතර එක් බැංකුවේ රැස් කරන ලද චෙක්පත් වල එකතුව පහත දැක්වේ. A බැංකුව චෙක්පත් රැස් කරා රුපියල් මිලියන 400කට වටිනාකමින් යුත්. B බැංකුව චෙක්පත් රැස් කරා කවදාද මේ වෙලා තියෙන්නේ? ජූනි මාසේ 1 වෙනිදා 2020. P බැංකුව චෙක්පත් රැස් කරා රුපියල් මිලියන 300ක. C බැංකුව චෙක්පත් රැස් කරා රුපියල් මිලියන 250ක. D බැංකුව චෙක්පත් රැස් කරා රුපියල් මිලියන 180ක. දැන් මේ කියන මේ චෙක්පත් කොටේ මොන බැංකුවල චෙක්පත් තිබිය හැකිද? මේ ඕනම චෙක්පත් ගොඩක මේ බැංකු හතරටම අයිති චෙක්පත් තියෙන්න පුළුවන්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. මේ දාලා තියෙන්නේ යම්කිසි දවසකදී A B C සහ D කියන බැංකු හතරෙන් එක එක බැංකුව කොච්චර චෙක්පත් රැස් කිරීම සඳහා බාරගත්තද කියන එක. එතකොට A බැංකුව බාර අරන් තියෙනවා රුපියල් මිලියන 400කට වටිනාකමින් යුත් චෙක්පත්. B බැංකුව බාර අරන් තියෙනවා රුපියල් මිලියන 300කට වටිනාකමින් යුත් චෙක්පත්. C බැංකුව බාර අරන් තියෙනවා රුපියල් මිලියන 250ක වටිනාකමින් යුත් චෙක්පත්. D බැංකුව බාර අරගෙන තියෙනවා රුපියල් මිලියන 180ක වටිනාකමින් යුත් චෙක්පත්. ඊළඟට මේකේ තවත් විස්තරයක් දෙනවා. මොකක්ද ඒ විස්තරය? මේ එක එක රැස් කිරීම කරපු ඒ චෙක්පත් රාශිය ඇතුලේ කොහොමද අනලදු බැංකු තිබුණේ? ඒ කියන්නේ දැන් A බැංකුව ගැන අපි කතා කරනවා මිලියන 400න් එකතුව. ඒ එකතුව හැදිලා තිබුණේ A බැංකුවේම චෙක්පත් රුපියල් මිලියන 100කට තිබුණා. B බැංකුවේ චෙක්පත් රුපියල් මිලියන 50කට තිබුණා. C බැංකුවේ චෙක්පත් රුපියල් මිලියන 100කට තිබුණා. D බැංකුවේ චෙක්පත් රුපියල් මිලියන 150කට තිබුණා. අර ගොඩේ මිලියන 400 ගොඩේ. ඉතින් බලන්න මේක එකතු කරාම මේ එනවනේ උත්තරේ රුපියල් මිලියන 400 කියන එක. ඔන්න එතකොට දැන් බලන්න අපි දැන් මේ A බැංකුවේ ගිණුම පරීක්ෂා කරලා බලමු. A බැංකුවේ ගිණුම. ඒතර මේ කියලා තියෙන්නේ මේ හැම බැංකුවෙම විගම්ම නිෂ්කාශන එකතුව සහ විගම්ම නිෂ්කාශන එකතුව ඇතුළේ තිබිච්ච අනලදු බැංකු මොනවද කියන එක. වටිනාකම් සහිතව. ඊළඟට මොකද වෙන්නේ? චෙක්පත් වල ඡායා පිළිම මොනව ලංකා ක්‍රියාධිනේ මෙම චෙක්පත් අදාළ අනලදු බැංකු වලට වර්ගීකරණය කරනු ලැබේ. මෙම ක්‍රියාවත් සමග යම් ගිණුම් වල ගිණුම් සටහනද නිසි පරිදි යාවත් කාලී නෙවේ. මේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවලිය අවසානයේ සෑම බැංකුවක් වෙතම අනලදු චෙක්පත් වල එකතුව ගිණුමේ සටහන් වනු ඇත. දැන් බලන්න මේ ද්විත්ව සටහන් මෙතන එක බැංකුවකම වෙන්නලා තියෙනවා. දැන් අපි දන්නවා මේකේ බැරශේෂයක් තිබුණේ. මේ තියෙන ගිණුම් සටහන අපි යොදලා තියෙන්නේ A බැංකුව සම්බන්ධයෙන්. A බැංකුවේ ජංගම ගිණුම රුපියල් මිලියන වලින් මේ ජූනි මාස 1 වෙනිදා තිබිච්ච තත්ත්වය. ඉදිරියට ගෙන ශේෂය 500යි. එතකොට දැන් අපි දන්නවා මේකට විගම්ම නිෂ්කාශනය 400යි කියලා දීලා තියෙනවා. අන්න විගම්ම නිෂ්කාශනය 400 ආවා. ඒතර මේ විගම්ම නිෂ්කාශනය 400 හැදිලා තියෙන්නේ මෙන්න මේ චෙක් වලින්. ඒ විගම්ම නිෂ්කාශනය 400 ඇතුලේ තියෙනවා A බැංකුවේ චෙක්පත් මිලියන 100ක, B බැංකුවේ චෙක්පත් මිලියන 50ක, C බැංකුවේ චෙක්පත් මිලියන 100ක සහ D බැංකුවේ චෙක්පත් මිලියන 150ක. ඒ ටික ඔක්කොම එකතු කරාම 400 ඇවිල්ලා තියෙනවා. දැන් ඒතර මේ ගිණුම් සටහන අපි බැලුවාම අපිට පේනවා ඔන්න මේ පැත්තේ තියෙන බැර පැත්තේ තියෙන ඉතිරියට යන ශේෂය 500යි. ඒතර ඒ ශේෂයට එකතු වෙනව නේද මේ විගම්ම නිෂ්කාශනය? මොකද ඒකත් බැර ශේෂයක්නේ. ඒතර ඒ ටික පැත්ත එකතු කරාම 900ක් එනවා උත්තරේ. දැන් අපි දන්නවා දැන් ලංකා ක්‍රියා ආයතනයේදී මොකද වෙන්නේ? මෙන්න මේ ඒවා ටික අදාළ බැංකු වලට වෙන් වෙනවා. එතකොට මේ ගොඩෙන් මෙතන තියෙන මේගොල්ලෝ තැන්පත් වෙද්දී බාරගත්ත කොටෙන්
ඒ බැංකුවේ කියන්නේ ඒගොල්ලන්ගේ බැංකුවට අයිති මිලියන 100ක් තියෙනවා. මේ මිලියන 100 ඒගොල්ලෝ ගෙවන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක හර වෙනවා මේ පැත්තට. මේ මිලියන 100 තමයි මෙතන හර හැටියට දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒ බැංකුවෙන් ආපු හර සටහන් ටික. ඊළඟට බලන්න අපි ඊළඟ ගිණුම ආරම්භ බැලුවොත් අපිට පේනවා ඒ ගිණුමේ හැටියට ඒ බැංකුවට තියෙනවා 50ක්. ඒ 50 තමයි ඒ බැංකුවේ 50 කියලා අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක B වලින් ආවේ. ඊළඟට අපි C බැංකුවට ගියොත් අපිට පේනවා C බැංකුවේ විගම නිෂ්කාශන ගොඩේ තියෙනවා මෙන්න මේ විදිහට A බැංකුවේ 50ක් තියෙනවා B බැංකුවේ 50ක් තියෙනවා C බැංකුවේ 70ක් තියෙනවා D බැංකුවේ 80ක් තියෙනවා. එතකොට මෙතන A බැංකුවට අයිති කොටස කොච්චරද 50යි. ඒ 50 A බැංකුවේ පැත්තට යන්න ඕන. දැන් පේනවා නේද අපි පළවෙනි ගිණුමේ මේ 50 කියලා දාලා තියෙන එක තමයි. ඊළඟට බලමු D බැංකුවෙන් කොච්චර එනවද කියලා ඒ පැත්තට. ආ 30යි. ඉතින් ඒ වලට 30යි. ඒතකොට ඒ 30 තමයි මේ අපි පළවෙනි ගිණුමේ ඒ ගිණුමේ අර පැත්තේ පෙන්නලා තියෙන්නේ. ඉතින් දැන් ඒතර ඔය එකතුව ගත්තම අපිට එතන 230ක් එනවා. ඒ කියන්නේ මේ බැංකුවට ආගම නිෂ්කාශන එකතුව වෙන්නේ 230යි. විගම නිෂ්කාශන එකතුව වෙන්නේ 400යි. දැන් අපි මේක බැලන්ස් කරාම අපිට පේනවා ශේෂය 670ක් වඩපත් වෙනවා. නමුත් ශේෂය කීයද තිබුණේ ඉස්සෙල්ලා? 500යි. එහෙමනම් ශේෂය වැඩි වුණා 500 සිට 670 දක්වා. 500 සිට 670 දක්වා වැඩි වුණා කියන්නේ ශේෂය 170කින් වැඩි වුණා. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි විගම්ම නිෂ්කාශනය සහ ආගම නිෂ්කාශනය අතර තියෙන වෙනස. විගම්ම නිෂ්කාශනයෙන් 400ක් ලැබුණා. ආගම නිෂ්කාශනය 230යි. එතකොට මෙතන වැඩි මොකක්ද? විගම්ම නිෂ්කාශනය වැඩි. කීයකින්ද වැඩිද? 170කින් වැඩි. ඒ 170 තමයි බැලන්ස් එක වැඩි වුණේ. ඒ කියන්නේ ආගම විගම්ම නිෂ්කාශනය තමයි වැඩි වුණේ මෙතන. ඒ කියන්නේ බැර පැත්ත වැඩි. හර පැත්ත අඩුයි. ඒ නිසා මේ බැර ශේෂය වැඩි වුණා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි කියලා ඔයගලන්ට. ඒ ගිණුම් සටහන. අපි අනිත් බැංකුව දිහා බැලුවත් අපිට ඒක හරියට අඳුන ගන්න පුළුවන්. බලමු අපි අනිත් බැංකුව, දෙවෙනි බැංකුව, B බැංකුව. B බැංකුවට තියෙනවා විගම්ම නිෂ්කාශනය 300ක්. එතකොට මේ විගම්ම නිෂ්කාශන 300න් ගෙවන බැංකු බැලුවම ඒ විගම්ම නිෂ්කාශන 300 හැදිලා තියෙන්නේ ගෙවන රුපියල් මිලියන 50ක් A වලින් ගෙවනවා. රුපියල් මිලියන 50 B වලින් ගෙවනවා. රුපියල් මිලියන 100ක් C වලින් ගෙවනවා. රුපියල් මිලියන 100ක් D වලින් ගෙවනවා. එතකොට මෙතන බලන්න B වලින්ම ගෙවනවා 50ක් තියෙනවා. එහෙනම් ඒ 50 තමයි මෙතන B කියලා දාලා තියෙන්නේ 50යි කියලා. එතකොට A වලින් ගෙවනවා කොච්චරද කියලා බලන්න අපි බලමු. A වලින් ගෙවනවා 50ක් තියෙනවා. sorry B වලින් ගෙවනවා 50 තියෙනවා මෙතන. ඊට පස්සේ අපි බලමු A බැංකුවෙන් B කියලා තියෙන්නේ මොනවද කියලා. A බැංකුවෙන් B පැත්තට 50යි. ඒතර ඒ 50 තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ. ඊළඟට C බැංකුවෙන් බලන්න B බැංකුවට කොච්චර තියෙනවද කියලා. මේ තියෙන 50ක්. ඒතකොට ඒක තියෙන්නේ අතන 50 හැටියට B බැංකුවේ. ඒක C වලින් පෙන්නලා තියෙනවා. ඉතින් 50යි කියලා. ඊළඟට අපි බලමු D බැංකුවෙන් කොච්චර තියෙනවද කියලා B බැංකුවට. 40යි. ඒතකොට ඒ 40 තමයි
ඒ බැංකුවනේ අමිතින් මේ 40 තමයි දාලා තියෙන්නේ. ඒතර ඒ එකතුව ගත්තම අපිට ලැබෙනවා 190ක්. ඒතර එතන ඒ B බැංකුව ගත්තම B බැංකුවේ විගම්‍ය නිෂ්කාශනය මිලියන 300යි. ආගම නිෂ්කාශනය මිලියන 190යි. ඒ කියන්නේ එතන වෙනසක් තියෙනවා 110ක. එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ශේෂය වැඩි වෙලා දිනවා මිලියන 110කින්. තිබුණ ශේෂය 600යි. මේක මිලියන 710 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් ඔය සම්බන්ධ ටික ඔයගොල්ලන්ට පුළුවන් තනියම අනිත් බැංකු දෙක සඳහා බලන්න. හොඳයි. දැන් මම මේ පැහැදිලි කරපු දේවල් ටික මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔබලා අහලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා මම ඒවට උත්තර දෙන්නම්. කෑෂ් කියලා දාලා තියෙනවා නම් චෙක් එකක දැන් මෙහෙමයි පළවෙනිම දේ තමයි මේක ප්‍රශ්නයක් තියෙනවා කෑෂ් කියලා තියෙනවා නම් ක්‍රොස් කරපු චෙක් එකක් සේවිංස් account එකට දාන්න බෑ. ඔව් හරි. ඔව් මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම හිතන්නේ ඔබ සියලු දෙනාගේම ප්‍රශ්න එක විදිහේ ප්‍රශ්න ඒවා අහලා තියෙන්නේ. මේ ඉතිරි කිරීම ගිණුමකට චෙක් එකක් දානවද නැද්ද පුළුවන්ද බැරිද කියන එක. හොඳයි. ඒක මම පැහැදිලි කරන්නම් මේ විදිහට. අපි මූලිකව ගත්තොත් චෙක් පතක් තැන්පත් කරන්න හැකියාවක් නැහැ ඉතිරි කිරීම ගිණුමකට. සාමාන්‍ය තත්ත්වයන් නැති. මොකද ඉතිරි කිරීම ගිණුම හදලා තියෙන්නේ ජංගම ගිණුමක මූලධර්ම අනුව නෙමෙයි. මුදල් තැන්පත් කිරීම පමණයි ඒක බලාපොරොත්තුව. අනිත් එක තමයි ඉතිරි ගිණුමක් ආරම්භ කරනකොට බැංකුවක් වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ ගණනකරුගේ අදකට කියන්නේ හඳුනා ගැනීම සම්බන්ධයෙන්. ඒකින් කියන්නේ මේ ඕන කෙනෙකුට ඕනෑමකින් ගිණුමක් විවෘත කරන්න පුළුවන්. නමුත් අර හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඊටාත්ම කියන්නේ ජංගම ගිණුමක් සම්බන්ධයෙන් මේ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඊටාත්ම බරපතලයි. හැබැයි ඉතිරි කිරීම ගිණුමක් සම්බන්ධයෙන් එච්චර බරපතල නෑ. ඉතිරි කිරීම ගිණුමක් අපිට ආරම්භ කරන්න පුළුවන්. අපේ ඩෙන්ටි කාඩ් එක අරගෙන ගියාම ඉතිරි කිරීම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව. ඉතින් මේ වගේ ඒවායිදී ගොඩක් ඇති වෙන්න පුළුවන් වංචනික දේවල්. ඒක වළක්වන්න තමයි මොකද බැංකුවක් හැමතිස්සෙම උත්සාහ කරනවා තමන් මේ නොසැලකිලිමත්ව කටයුතු කරා කියන දේ අහගන්න නැතුව නීතිය ඉදිරියේ ඉන්න. ඒ නිසා තමයි බැංකුවක් සාමාන්‍යයෙන් ඉතිරි ගිණුමක් කට චෙක් පතක් තැන්පතු විදිහට බාරගන්නේ නැත්තේ. ඒ වුණත් බැංකුවේ කළමනාකරුට අභිමතයක් දීලා තියෙනවා. ඒ කියන්නේ බලයක් එහෙම නැත්නම් බලයක් දීලා තියෙනවා. ඔහුගේ අභිමතය පරිදි ඔහු වගකීම අරගෙන චෙක් පතක් බාර ගන්න පුළුවන් ඉතිරි කිරීම ගිණුමකට. ඒ බාරගන්නේ එකම එක අවස්ථාවකදී. මොකද්ද? මේ ගිණුම් හිමියාටම තමයි මේ චෙක් පත නිකුත් කරලා තියෙන්නේ කියලා. ඒ කාරණාව තියෙනවා. ඒ කාරණාව නොතිබුණොත් චෙක් පත බාරගන්නේ නැහැ ඉතිරි කිරීම ගිණුමට. තව සමහරක් වෙලාවට පොඩි පොඩි වෙනස්කම් වෙනවා ඇති. නමුත් ඔක තමයි සාමාන්‍ය නීතිය. ඒක තමයි කෑෂ් චෙක් එකක් ඉතිරි ගිණුමට දාන්න බැරි. ක්‍රොස් කරපු කෑෂ් චෙක් එකක් ඉතිරි ගිණුමට දාන්න බෑ. ඒක බාරගන්නේ නැහැ. මොකද හේතුව කෑෂ් කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. අපි තහවුරුවක් කරන්න ඕන බැංකු කළමනාකරු මේ ඉතිරි කිරීම ගිණුම හිමුකාරයා කියන එක්කෙනා ඒ නම තියෙන පුද්ගලයා. එතකොට චෙක් එකේ එහෙම නමක් නැත්නම් එයා කොහොමද ඒකට බාරගන්නේ? කෑෂ් චෙක් එක.
ඒ නිසා තමයි කෑෂ් චෙක් එකක් ඉතිරි කිරීම ගිණුමකට බාර ගන්න නැත්තේ. කෑෂ් චෙක් කියන්නේ නිකන් නම තියෙන දෙයක් එකක්වත් බාර ගන්න නැහැ හරිනම්. ඒකෝර ඉතිරි කිරීම ගිණුමකට බාර ගන්න නම් චෙක් පතක් කිසිම ප්‍රශ්නයක් නැතුව ලියන්න ඕන විදිහක් තියෙනවා චෙක් එක. ඒ චෙක් එක ලියන්න ඕන කළමනාකරු කියලා. කළමනාකරු කියලා අපි හිතමු දැන් මොකක් හරි බැංකුව ජාතික ඉතිරි කිරීම බැංකුව නුගේගොඩ මෙන්න මේ ගිණුම් අංකයට කියලා ලියන්න ඕන. එහෙම ලිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ බැංකුවේ කළමනාකරු ඒක ඉතිරි කිරීම ගිණුමට බාර ගන්නවා. එහෙම ලියලා නැතුව අපි නම විතරක් ලියලා තිබුණොත් කළමනාකරුට පුළුවන් ඒක බලාත්මක කරන්න බාර ගන්න පුළුවන් කළමනාකරුගේ අභිමතය පරිදි. ඒ කියන්නේ කළමනාකරු හිතනවා නම් මේකෙන් නරකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොර චෙක් එකක් මේක මේ විදිහට දාමින් නැහැ කියලා එයාට පුළුවන් බාර ගන්න. හැබැයි දැන් කෑෂ් කියලා ලිව්වොත් එහෙම එයාට ඒක කියන්නම් බෑනේ. නමක් මුකුත් නැහැ නේ ඒකේ. ඒ නිසා එයාට ඒකට තහවුරුවක් දෙන්න බැරි හින්දා එයා ගන්නෑ. මම හිතනවා මේ ප්‍රශ්නෙට පිළිතුර පැහැදිලි ඇති කියලා. NSP එකට පුළුවන් නම තියෙන එකක් දාන්න. හැබැයි කළමනාකරුගේ අනුමැතිය ඇතුව. ඒ කියන්නේ අපි මුලින්ම කියන දේ තමයි ඉතිරි කිරීමේ ගිණුමකට චෙක්පත් තැන්පත් කරන්න බෑ සාමාන්‍යයෙන්. මොකද ඉතිරි කිරීමේ ගිණුමක් අපි ආරම්භ කරනකොට අපි හඳුන්වා දීමක් කරන්නේ නැහැනේ. ඒ නිසා තමයි ඒකට හේතුව. හොඳයි. මම මේ ප්‍රශ්න ටික දැකලා තමයි මම මේ ටික කිව්වේ. දැන් මේ නෝට් එකේ තියෙන දේවල් සමහර වචන නිකන් එච්චර හරි විදියට මෙයා වෙලා නැහැ. මම හිතන්නේ ඒක පරිගණකයේ ප්‍රශ්නයක් කියලා අර ක්‍රියාවලිය කියන වගේ ඒවා නිකන්. ඒ ගැන මම ඇත්තටම කනගාටු ප්‍රකාශ කරනවා මේ විදිහේ වචන ටිකක් තියෙන එක ගැන. ඒ වුණාට මම හිතන්නේ ඒකෙන් අදහසට බාධාවක් වෙලා නැහැ. හරි. අපි එතකොට සාකච්ඡා කළේ දැන් මේ ගිණුම් කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ ක්‍රියාවලියේදී. දැන් අපි මේ සාකච්ඡාවට භාජනය කරපු ක්‍රියාවලියේදී අපි මෙතන ගත්ත බැංකු වර්ග බැංකු හතරක් ABCD කියලා නම් කරේ. අපි නමක් දුන්නේ නැහැ විශේෂ නමක්. එතකොට මේ ABCD කියන බැංකු හතර තමයි මේ ක්ලියරින් ප්‍රොසෙස් එකේ ඉන්නේ. මේ ප්‍රොසෙස් එකේ ඉන්නේ ABCD කියන බැංකු හතර කියන එක තමයි අපි උපකල්පනය කරේ. උපකල්පනය කරලා අපි හිතුවා එක දවසකදී යම්කිසි දවසක්ගේ ඒගොල්ලන්ගේ බැලන්ස් එක මෙන්න මේ බැලන්සස් තිබුණයි කියලා මේ ශේෂයන් තිබුණයි කියලා. A බැංකුවේ මිලියන 500ක ශේෂයක්, B බැංකුවේ මිලියන 600ක ශේෂයක්, C බැංකුවේ මිලියන 300ක ශේෂයක් සහ D බැංකුවේ මිලියන 400ක ශේෂයක්. එතකොට දැන් 2020 ජූනි මාසේ 1 වෙනිදා ඊළඟ මේ බැංකු වලට තැන්පත් කරලා තියෙනවා චෙක්පත්. ඒ වටිනාකම් දීලා තියෙනවා. A බැංකුවට තැන්පත් කරලා තියෙනවා මිලියන 400ක් වටිනා චෙක්පත්. B බැංකුවට දීලා තියෙනවා මිලියන 300ක් වටිනා චෙක්පත්. C බැංකුවට තැන්පත් කරලා තියෙනවා මිලියන 250ක් වටිනා චෙක්පත්. D බැංකුවට තැන්පත් කරලා තියෙනවා මිලියන 180ක් වටිනා චෙක්පත්. එතකොට මේ ගොඩවල් වල A බැංකුවේ තියෙන චෙක්පත් රාශිය දිහා බැලුවම මිලියන 400ක ඒවා ඒ මිලියන 400 ඒවා සමන්විතයි A B C සහ D කියන බැංකු වල චෙක්පත් වලින්. එතකොට ඒවා තමයි ගෙවන බැංකුවේ සම්බන්ධයෙන් අනලදු බැංකු. එතකොට මේ 400 බ්‍රේක් අප් එකක් අපිට ගන්න පුළුවන් මොනවද මේ 400 කොහොමද හැදිලා තියෙන්නේ? ඒ 400 හැදිලා තියෙන්නේ මිලියන 100ක් A බැංකුවේ චෙක් වලින්, මිලියන 50ක් B බැංකුවේ චෙක් වලින්, මිලියන 100ක් C බැංකුවේ චෙක් වලින් සහ මිලියන 150ක් D බැංකුවේ චෙක් වලින්. ඒක තමයි මම ඉස්සලා කිව්වේ. දැන් අපි ගමු දැන් මේක ඡායාගත පිළිඹු ටික යනවා ලංකා ක්‍රියා සමාගමට. මිලියන 400. එතකොට දැන් මොකද වෙන්නේ මේ මිලියන 400 ගියාම? මේ මිලියන 400 චෙක් වලින් මිලියන 100ක චෙක් නැවත වරක් ඒ බැංකුව වෙත දෙනවා. ඒවා ටික දෙන්න ගෙවන්න.
ඒ කියන්නේ ආගම නිෂ්කාශන. ඔය වගේම B බැංකුව දිහා බැලුවම B බැංකුවේ තියෙනවා A බැංකුව අනලදු බැංකුව හැටියට තියෙන චෙක්. ඒ ටිකක් එනවා ආයෙසරයක් A බැංකුවට. දැන් බලන්න මම පෙන්නන්නම්. B බැංකුවේ තියෙන මිලියන් 300ක් තියෙනවා එතන විගම නිෂ්කාශන එකතු. ඒ මිලියන් 300 හැදිලා තියෙන්නේ A බැංකුවේ 50කින්, B බැංකුවේ 50කින්, C බැංකුවේ 100කින් සහ D බැංකුවේ 100කින්. ඉතින් මෙතන තියෙන මේ A බැංකුවේ 50 අර ක්ලියරින් ඒ කියන්නේ නිෂ්කාශන ක්‍රියාවලියෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ 50ත් ආයෙ එනවා A බැංකුවට ගෙවන්න හැටියට. දැන් එතකොට මෙතනින් A බැංකුවට ආවා ගෙවන්න 100ක්, අතනින් තව 50ක් ආවා. ඔය වගේ තමයි A බැංකුවෙන් A බැංකුවට ගෙවන්න ඕනේ වට කියන්නේ. එතකොට ඊළඟ අපි 100කට ගියොත් අපිට පුළුවන් C බැංකුවේ තියෙනවා A බැංකුවේ කොටසක්. C බැංකුවේ රුපියල් මිලියන් 250ක තියෙනවා රැස් කරපු කොටස. ඒ රැස් කරපු කොටසෙන් A බැංකුවට අදාළ කොටස 50යි. ඒකත් යනවා A බැංකුවට ගෙවන්න. ඔන්න ඔය විදිහට තමයි ඔක හැදෙන්නේ. එතකොට යම් කිසි බැංකුවක විගම නිෂ්කාශන කොටස සහ ආගම නිෂ්කාශන කොටස හැදෙන්නේ මේ විදිහට. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මේ ද්විත්ව සටහන් ගැන තේරුම් ගන්න වෑයම් කරන්න. අනිත් කාරණාව තමයි දැන් මේ කිසිම චෙක් පතක් භෞතික වශයෙන් එහා මෙහා වෙන්නේ නැහැ. ඒ චෙක් පත් ඔක්කොම තියෙන්නේ බැංකුවේමයි. ඡායාවල් විතරයි යන්නේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. මේ ඡායාවල් ගියාම දැන් යම් අවස්ථාවල් තියෙන්න පුළුවන්. මේක තමයි ඊළඟට අපි කතා කරන්න ඕන දේ. ඒක උග දෙනෙක් දන්නේ නැහැ. මේ චෙක් පත් ගෙවන්න යනවානේ බැංකුව වලට. මේ තැන්පත් විදිහට බාරගත චෙක්පත් ඒ අදාළ අනලදු බැංකුව වලට යවෙනවා. එතකොට දැන් ඒක ගෙවන්න පුළුවන් නම් ඒගොල්ලෝ ගෙවනවා. සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් ඒ චෙක්පත ගෙවන්න ඒ අදාළ ගිණුමේ මුදල් නොතියෙන්න පුළුවන්. දැන් අපි මේ උදාහරණයකට ගත්ත චෙක්පත තියෙනවානේ මෙතන බෝඩ් එකේ මම ලියපු එක. ඒ චෙක් පත නිකුත් කරලා තියෙන්නේ අනකරු තමයි XY Fonseca. XY Fonseca නිකුත් කරපු චෙක් පත. දැන් බලන්න. XY Fonseca නිකුත් කරපු චෙක් පත. ඒක ලංකා බැංකුව නුගේගොඩින් නිකුත් කරපු චෙක් එක. කියන්නේ මේ චෙක් එකේ අනලදු බැංකුව චෙක් එකේ අනලදු බැංකුව මොකද්ද? ලංකා බැංකුව නුගේගොඩ. බැංකුව සිල නුගේගොඩ තමයි මේකේ අනලදු බැංකුව. එතකොට මේකේ ආදායක අනකරු තමයි XY Fonseca. ආදායක තමයි A පෙරේරා. අපි හිතමු මේ A පෙරේරාගේ ඉනුම තියෙන්නේ සම්පත් බැංකුව මහරගම කියලා. දැන් එතකොට මේ චෙක් එකේ ඡායාව මේ චෙක් එක තැන්පත් කරනවා සම්පත් බැංකුව මහරගම කියලා අපි හිතමු. එහෙමනේ වෙන්නේ. එතකොට මේ පෙරේරාගේ account එක තියෙන සම්පත් බැංකුවේ මහරගම. එතකොට එයා මොකද කරන්නේ මේ චෙක් එක අරගෙන ගිහිල්ලා මේක ක්‍රොස් කරලා තියෙන්නේ. එයා මේක ගිහිල්ලා සම්පත් බැංකුව මහරගම ඉනිමඩ තැන්පත් කරනවා. එතකොට දැන් මේ සම්පත් බැංකුව මහරගම හැමදාම දැන් අර රැස් කිරීම දෙනිය අවසානයේ රැස් කරපු චෙක් පත් එකතු කරලා ඒවයේ පිළිවිලු ටික ඒවයේ පින්තූර ටික යවනවා ක්ලියරින් හවුස් එකට. ක්ලියරින් හවුස් එකට යවුවා. ක්ලියරින් හවුස් එකේ මොකද කරන්නේ? නුගේගොඩට ලංකා බැංකුව නුගේගොඩට අයිති පින්තූර තියෙන චෙක්ස් ටික ඔක්කොම එක පැත්තට ගන්න. එක ගොඩකට ගන්න. එතකොට මේක යන්නේ කොහාටද? මේ පින්තූර යන්නේ ලංකා බැංකුව නුගේගොඩට යනවා. ගියාම ඒගොල්ලෝ බලනවා මෙයාගේ account එකේ මේ සල්ලි ගන්න තියනවද කියලා. අපි හිතමු මෙයාගේ account එකේ තියෙන රුපියල් 80000යි කියලා. ඕනනම් කල්පනා කරන්න පුළුවන් ඒක ගෙවන්න.
අපි හිතමු ගෙවන්නේ නැහැ කියලා. ගෙවන්නේ නැත්නම් මොකද කරන්න වෙන්නේ? මේ චෙක්පත අරවා එවන්න සිද්ධ වෙනවා. අරවා එවන්න සිද්ධ වෙනවා. එතකොට යා කියනවා අනකරු විමසනු කියලා මේක හරවා එවන්න. ඔන්න ඒක වෙනවා. එතකොට දැන් මෙහිම හරවා එවනකොට ඒ හරවා වීම සිද්ධ වෙන්නේ වෙනම ක්‍රමයකට. එතකොට මේ හරවා එවනකොට ඒ හරවා එවන හේතුව කියපු නෝට් එකක් තියෙනවා. අපි කියන්නේ ඒකට චෙක් රිටර්න් නෝට් කියලා. චෙක් රිටර්න් නෝට් කියන එකක් තමයි එතන පාවිච්චි වෙන්නේ. හොඳයි. දැන් එතනදී අපි කතා කරපු දේ තමයි චෙක් පතක් අපි බාරගත්තම යම්කිසි බැංකුවක් බාරගත්තම මේ තැන්පතු හැටියට බාරගත්තම මේ චෙක් පතේ පිළිඹුව අපි ඉස්සෙල්ලාම යවනවා ලංකාක්‍රිය වෙත. ඒ කියන්නේ නිෂ්කාශනාගාරය වෙත. ඒකට යවුවට පස්සේ මොකද වෙන්නේ? ඒකට යවුවට පස්සේ ඒගොල්ලෝ එතනින් බලනවා මේ අනලදු බැංකු මොනවද කියලා. ඒ කණ්ඩායම ඒ අනලදු බැංකු වශයෙන් තෝරනවා. අනලදු බැංකු වශයෙන් තෝරනවා. අනලදු බැංකු වශයෙන් තෝරලා ඒකට යවනවා ඒක. එතකොට අනලදු බැංකුවට පුළුවන් ඒ අදාළ ගිණුම දිහා බලලා ඒ ගිණුමේ ශේෂයක් තියනවාද කියලා බලන්න. තියෙනවද? ශේෂයක් තියනවාද කියලා බලන්න. නෑ ප්‍රසන්ටේෂන් කියන්නේ මේ මම අර නෝට් එක මේ කරන්නේ. ඔව් මතකයි. ඉතින් මේ නිකන් ගන්නේ නැද්ද? නේ. කෙලවන්නේ. දැන් ආයෙ අවුට්පුට් කරන්නේ. හරි. දැන් ඔබගේ සමහර ප්‍රශ්න මට පේනවා. දැන් මේ ඒ අහු ප්‍රශ්න තියෙනවා කීපයක්. ස්කෑන් කරනවා කියන එක. දැන් ඇත්තටම සමහර බැංකුවල තමන් විසින්ම ස්කෑන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා සමහර බැංකුවලට ශාඛාවලට. නමුත් සමහර බැංකුවලට සහ ශාඛාවලට ඒ හැකියාව නැති අවස්ථා තියෙනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ කරන්නේ ඒක වෙනත් බැංකුවකට හරි ශාඛාවකට හරි බාර දීලා තමයි ඒ ස්කෑන් එක කරගන්නේ. හැබැයි මම දන්න තරමින් දැනට හැම හුඟක් බැංකුවල ඒ Tamanටම ඒ හැකියාව තියෙනවා ඒ ස්කෑන් කරලා පින්තූර හරි ගස්ස ගන්න එක. ඉතින් මම හිතනවා හුඟක් බැංකුවල හැබැයි වාණිජ බැංකුවල ඒ කියන්නේ NSB වගේ ඒවායේ චෙක්ස් එකතු කරනවා නම් ඒගොල්ලන්ට නම් සමහර විට වෙන තැනකට යවන්න වෙනම ඇති. එක්කෝ සමහරට ඒගොල්ලෝ කොමර්ෂල් බැංකුවට එහෙම නැත්නම් ලංකා බැංකුවට වගේ යවලා වෙන්න තියෙක කරගන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒතර අපි කතා කර හිටියේ දැන් මේ චෙක් එකක් ගෙවන විදිහ ගැන. අර ලංකාක්‍රියයකට ලැබෙනවනේ සියලුම විගම්ම නිෂ්කාශන චෙක්පත්. ඒතර ඒවා ඒගොල්ලෝ වර්ගීකරණය කරනවා ගෙවන බැංකුව අනුව. එහෙම නැත්නම් අනලදු බැංකුව අනුව. ඊළඟට මේ අනලදු බැංකුව වලට මේක යනවා. අනලදු බැංකුව වලට ගියාම දැන් අපි ගත්ත උදාහරණයේදී අපේ චෙක් එක කොහෙද අනලදු බැංකුව ලංකා බැංකුව නුගේගොඩ. එතකොට එයා ඒක තැන්පත් කරන්නේ සම්පත් බැංකුව මහරගම. ඒ පෙරේරා කියන එක්කෙනා. දැන් ඒක එතන දැම්මට පස්සේ දැන් ඒක ක්ලියරින් වලින් යනවා ලංකාක්‍රියයකට. එතකොට ඒක ඒ ක්ලියරින් හරහා ඒක යනවා නුගේගොඩට යනවා ඒක ලංකා බැංකුව නුගේගොඩට. එතකොට නුගේගොඩ බැංකුවෙන් බලනවා මේ ෆොන්සේකාගේ ගිණුමේ කියන්නේ XY ෆොන්සේකාගේ ගිණුමේ රුපියල් ලක්ෂයක් තියනවාද කියලා. අපි හිතමු රුපියල් 80000යි කියලා තියෙන්නේ. එhmenan මේ චෙක්පත ගෙවන්න බෑ. චෙක්පත ගෙවන්න පුළුවන් විදිහකුත් තියෙනවා. යම් විදිහකින් කළමනාකරු තීරණයක් ගත්තොත් මේක ගෙවනවායි කියලා ගෙවන්න පුළුවන්. අපි හිතමු කළමනාකරු තීරණය කරනවා කියලා ගෙවන්න නැතුව ඉන්න. එhmenan එයාට චෙක් එක හරවා යවන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එතකොට අර
හරවායමේ නිවේදනය කියලා එකක් තියෙනවා. චෙක් රිටර්න් නෝට් කියලා. ඒ චෙක් රිටර්න් නෝට් එකේ චෙක් එකේ ඉමේජ් එකක් විතරයි තියෙන්නේ. චෙක් එක යවන්නේ නැහැ. එතකොට මේ ඒක විතරක් ඒගොල්ලෝ දාලා ඒ නෝට් එකේ දානවා මේ රිෆෝඩ් ඩ්‍රෝ. එහෙම නැත්නම් අනකරු විමසනු කියලා දාලා ඒක රිටර්න් කරනවා. එහෙම තමයි චෙක් රිටර්න් එකක් වෙන්නේ. දැන් ඒ චෙක් එකක් නම හරවායා වෙන අගර සටහන තමයි ඒ කිව්වේ මම. ඒ බැලන්ස් එක නැති වුණාම වෙන්නේ අනකරු විමසනු කියලා තමයි හරවා යවන්නේ. අපිට වෙනත් මොනවා හරි හේතුවක් කියලා සමහරක් වෙලාවට අස්සන වෙනස් නම් ආදර්ශයේ වෙනස් වෙනට වඩා ඒ චෙක් එක ගෙවන්නේ. ඒකත් රිටර්න් කරනවා. එතකොට කියන්නේ අනකරුගේ අස්සන අපගේ ආදර්ශයෙන් වෙනස් යන්නේ වගේ සටහන් කීපයක් තියෙනවා චෙක් පදක් හරවා යවනකොට. ඒතර ඒ හරවා යවන සටහනත් එක්ක තමයි මේක එන්නේ. නමුත් චෙක් එකක් එන්නේ ඒ සටහන එන කොලයක් තියෙනවා. ඒ කොලයට කියන්නේ CRN කියලා. check return note. මම හිතනවා ඔබ කවුරු හරි ඔබගේ නෑදෑ කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් බැංකුවක් එක ගිණුමක් තියාගෙන ඉන්න ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් ඔබට ඔය ගැන දැනුමක් ඇති. ඒ චෙක් පත් හරවා යවනකොට කොහොමද එවන්නේ කියන එක ආදි වශයෙන්. මම හිතනවා ඒ වගේ දේවල් ඔබ දැනගන්න එක ඉතාමත් වැදගත්. මේ විශේෂයෙන්ම වාණිජ බැංකු කරන ගැන ඉගෙන ගන්නකොට. මොකද වාණිජ බැංකුවක් කියලා කියන්නේ ඇත්තටම රටක ආර්ථිකයට ඉතාමත්ම දැඩි බලපෑමක් ඇති කරන ඒ වගේම රටක ව්‍යාපාර දියුණුව ගැන ඉතාමත්ම දැඩි බලපෑමක් ඇති කරන ආයතනයක්. ඒ නිසා මේ බැංකු කටයුතු ගැන ඔබ දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට දැන් මේ ගිණුම් සටහන් සම්බන්ධව ඔබට තවදුරටත් කල්පනා කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් පොඩි තවත් අභ්‍යාසයක් ඕනනම් කරන්න. ඒ අභ්‍යාසයේ හරහා ඔබට පුළුවන් වෙයි මේ ඔබටත් මේ වගේ ගිණුම් සටහන් තියලා කොහොමද මේ අවසාන වශයෙන් මේ බැලන්සස් හොයන්න පුළුවන්ද කියලා. මම හිතනවා ඔබට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඔබටම සතුටු වෙන්න පුළුවන් ඔබ කොච්චර පැහැදිලි මේ ගැන අවබෝධය ලබා ගත්තද කියලා මේ ක්‍රියාවලිය තුලින්. පසුගිය වතාවේ මම අපේ කණ්ඩායමට කිව්වා බැංකුවකට ගිහිල්ලා එහෙම නැත්නම් තමන්ගේ නෑදෑ හිතවතක් මාර්ගයෙන් හරි මේ CRN කීපයක් 3ක් 4ක් එකතු කරගන්න කියලා CRN එක ගැන යම්කිසි අදහසක් ලබා ගන්න. මම හිතනවා දැන් වුණත් ඔබට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේවා ඔබට කරන්න කියලා කියන්නේ ඔබේම සුභසිද්ධි සඳහා. මොකද ඔබට ඒව ගැන හොයන්න පුළුවන් නම් ඔබට යම්කිසි දැනුමක් ඒ සම්බන්ධයෙන් තවත් ලැබෙනවා. ඒ නිසා මේක නෝට් කරගන්න ඕගොල්ලෝ. චෙක් පත් හරවා යවීමේ නිවේදන 4ක් හොයාගන්න. මේක ලබා ගන්න පුළුවන් වෙයි ඔබගේ අඳුනන හරි නෑදෑ කෙනෙක් හරි ඉන්නවා නම් ව්‍යාපාරිකයෙක් විශේෂයෙන්ම මේ ව්‍යාපාරිකයා බැංකුවක් එක්ක ගනුදෙනු කරනවා නම් ඔහු බැංකුවක ජංගම ගිණුම් හිමියෙක් නම් විශේෂයෙන්ම ඔහුට මේ වගේ CRN ලැබිලා ඇති. ඒතර එවැනි කෙනෙක්ගෙන් ඔබට පුළුවන් මේ CRN ලබා ගන්න. එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා මේ CRN එක ස්පෙසිමන් එකක්. ආදර්ශ CRN එකක් වුණත් ලබා ගන්න පුළුවන් වෙයි බැංකුවකට කතා කරොත්. ඉතින් මම හිතනවා ඔබගේ අභ්‍යාසයක් හැටියට මේකට මම ලකුණු දෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් අභ්‍යාසයක් හැටියට ඔබට ඒක කරන්න පුළුවන් නම් ඒක ඔබේ දැනුම දියුණු වෙන්න ඉතාමත්ම හොඳ දෙයක් බවට පත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා ඒක උත්සාහ කරන්න 4ක් ලබා ගන්න. 4ක්. මොකද අපි දැන් මේ කරන මේ
මේ ක්‍රමය නිසා අපිට ඔබගේ ප්‍රායෝගික දේවල් මොනවද කියලා අපිට බලන්න හරි අමාරුයි. හැබැයි ඔබට පුළුවන් නම් අවංකව මේ වැඩේ කරන්න. ඔබේ දැනුම තමයි දියුණු වෙන්නේ. මේක මගේ දැනුම වැඩි කරගන්න නෙමෙයි මම මේක කියන්නේ. ඔබේ දැනුම සහ ඔබේ අවබෝධය වැඩි කරන්න මේ සම්බන්ධයෙන්. මොකද මේ දැනුමටත් වඩා මේක වැදගත් වෙන්නේ අවබෝධය. මේ වගේ විෂයකදී අවබෝධය වැදගත් වෙන නිසා තමයි මම මේ විදිහට කියන්නේ. හොඳයි මම හිතනවා ඔබට ඒ ආකාරයට කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. ඉන්න බලන්න මම ඔබගේ ප්‍රශ්න මොනවද කියලා නැවත වරක් බලන්න. දැන් මෙතන තියෙන මේ ප්‍රශ්න දිහා බලලා මම යම් කිසි දෙයක් කියන්නම්. මේ නිෂ්කාශන ක්‍රියාවලියේදී ඇත්තටම නිෂ්කාශන නියෝජිතයෝ කියලා කියන්නේ වාණිජ බැංකු විශේෂයෙන්ම. දැන් වාණිජ බැංකු නොවන බැංකු ඒගොල්ලෝ නිෂ්කාශන නියෝජිතයෝ නෙමෙයි. එතකොට ඒගොල්ලන්ගේ චෙක් පතක් නිෂ්කාශනය කරන්න ඒගොල්ලෝ රැස් කරන චෙක් පතක් නිෂ්කාශනය කරන්න අවශ්‍ය වුණොත් ඒක නිෂ්කාශන නියෝජිතයෙක් වෙත බාර දෙන්න වෙනවා. ඒක තමයි ඔය NSB එකට වෙන්නේ. NSB කියලා කියන්නේ වාණිජ බැංකුවක් නෙමෙයි. ඒ නිසා ඒක වාණිජ බැංකුවක් නොවන නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒගොල්ලෝ එකතු කරන චෙක්පත් නිෂ්කාශනය කරලා දෙන්න තවත් නියෝජිතයෙකුට බාර දෙන්න. ඒගොල්ලන්ට අතට හම්බ වෙන ළඟම හම්බ වෙන නිෂ්කාශන නියෝජිතයට මේ චෙක්පත් ඒගොල්ලෝ බාර දෙනවා. ඒක තමයි කරන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මට තවත් දෙයක් කියන්න තියෙනවා ප්‍රායෝගික දෙයක්. දැන් අපි දන්නවා නිෂ්කාශන ගැන අපි කතා කරන්නේ නිෂ්කාශනය කියන ක්‍රියාවලිය අපිට අවශ්‍ය වෙන්නේ රේඛනය කරපු චෙක්පත් වලට මුදල් ලබා ගැනීමේදී. චෙක් එක රේඛනය කළා නැත්නම් අපිට පුළුවන් ඒක අදාළ බැංකුවේ කවුන්ටරයට වෙත ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න. හැබැයි චෙක්පත රේඛනය කරලා තිබුණොත් අපිට මේ වැඩේ කරන්න බෑ. එහෙම වුණොත් තමයි අපිට මේක බැංකු ගිණුමක තැන්පත් කරන්න සිද්ධ වෙන්නේ. ඒතකොට බැංකු ගිණුමක තැන්පත් කරලා ඕන අපි මේ මුදල් ලබා ගන්න. දැන් අපි මේ බැංකුවකට අරන් ගියාම චෙක්පත් තැන්පත් කරන්න බැංකුව එක්තරා ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම කරනවා. මොකක්ද ඒ කරන්නේ? මේ චෙක්පත රේඛනය කරනවා බැංකුවට. බැංකුවට රේඛනය කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්‍රොසින් ස්ටෑම්ප් එකක් ගහනවා මේ චෙක් එක උඩ. ඔයගොල්ලෝ දැකලා ඇති ඒක සමහර විට. චෙක් පතක් බාර දුන්න ගමන්ම කරන්නේ ඒක. ඔව්. දැන් ඒක ඒ චෙක් එකට එහෙම ගහුවම ක්‍රොසින් එක ඒකේ තියෙන්නේ බැංකුවේ නම සහ ශාඛාව. උදාහරණයකට ඔයගොල්ලෝ චෙක් එකක් අරගෙන ඔයගොල්ලන්ගේ ඉනුව තියෙන අපි හිතමු කොමර්ෂල් බැංක් එකේ කියලා. කොමර්ෂල් බැංක් එකේ අපි හිතමු දෙහිවල ශාඛාව කියලා. ඔයගොල්ලෝ දෙහිවලට ගිහලා මේ චෙක් එක තැන්පත් කරන්න යනවා. තැන්පත් කරන්න ගිය ගමන් මොකද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ ගහනවා ස්ටෑම්ප් එකක්. අපි කියන්නේ ඒකට ක්‍රොසින් ස්ටෑම්ප් කියලා. ඒකේ ලියලා තියෙන්නේ මොකද්ද? කොමර්ෂල් බැංක් දෙහිවල කියලා ගහලා තියෙනවා. ඒ මොකද්ද කරන්නේ? දැන් මේ රේඛනය ගැන අපි කතා කරනවා. මම රේඛනය ගැන පොඩි විස්තරයක් මම කියන්නම්. ප්‍රශ්නයක් අහලා not negotiable කියලා රේඛනයක් ගැන. දැන් සාමාන්‍ය රේඛනයක් කරනකොට අපි දැකලා තියෙන දේ තමයි කිරි දෙක ගහනවා. සමහර ඒවායි ඔයගොල්ලෝ දැකලා ඇති සහ සමාගම කියලා දීලා තියෙනවා. සහ සමාගම කියලා දීලා තියෙනවා. and company. ඒක විදියක්. දැන් එවැනි රේඛනයකට අපි කියන්නේ සාමාන්‍ය රේඛනයක් කියලා. not negotiable කියලා ගැහුවත් ඒ කියන්නේ අපි ඒකට කියන්නේ සිංහලෙන් කියනවා ගනුදෙනු කළ නොහැක කියලා. එහෙම තියෙන රේඛනයක් වුණත් ඒකත් සාමාන්‍ය රේඛනයක්. ඔයගොල්ලෝ සමහර වෙලාවල දැකලා ඇති ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛන තියෙනවා. account pay only. ඒ රේඛනය සාමාන්‍ය රේඛනයක්. හැබැයි මේ රේඛනේ විශේෂ බලපෑමක් තියෙනවා. මොකද
එවැනි චෙක් පතක් තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ අර නම තියෙන ආදායකය. චෙක් එකේ ලියලා තියෙන ආදායකයා ඉන්නවනේ. ඒ ආදායකයට ඒ ආදාය ගිණුමට විතරයි. වෙන ගිණුමකට ඒක දාන්න බෑ. වෙන ගිණුමකට ඒක බාරගත්තොත් ඒ බැංකුව වග කියන්න වෙනවා. ඒ නියම හිමිකාරයට මේ සල්ලි ලැබුණ නැත්තම්. එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ආදාය ගිණුමට හොනයි කියලා කියන එක උනත් ඒ විදිහට රේඛනයක් තිබුණොත් ඒ රේඛනය තමයි සලකන්නේ සාමාන්‍ය රේඛනයක් හැටියට. මොකක්ද එතකොට විශේෂ රේඛනයක් කියන්නේ? විශේෂ රේඛනයක් කියන්නේ බැංකුවකට රේඛනය කරලා දෙනවා නම් චෙක් එකක්. අපි කියනවා ඒකට විශේෂ රේඛනයක් කියලා. මොකද්ද විශේෂ රේඛනයක බලපෑම? යම්කිසි චෙක් පතක් විශේෂ රේඛනයක් කරලා තියෙනවා නම් ඒ චෙක් පත බාර ගන්න පුළුවන් එහෙම නැත්නම් ඒ චෙක් පත දාන්න පුළුවන් ඒ බැංකුවට විතරයි. ඒ බැංකුවට විතරයි. දැන් ඔබ චෙක් එකක් අරගෙන වැඩුවම මූණතේ තියෙනවා නම් මොකක් කර රේඛන මුද්‍රාවක් බැංකුවක. ඔබට ඒක තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ එම බැංකුවට පමණයි. වෙනත් බැංකුවකට ඒක තැන්පත් කරන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා අර රේඛන මුද්‍රාව ඒ බැංකුවට කියලා අවලංගු කරගන්න. ඒතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක අවලංගු කරන්න කියලා අපි ඉල්ලුවා හිටියොත් චෙක් පතේ අනිත් පැත්තේ ස්ටෑම්ප් එකක් ගහලා කියනවා රේඛන මුද්‍රාව අවලංගු කරලා කියලා. එතකොට මේ රේඛන මුද්‍රාව ඒකට අදාළ නැහැ. එතකොට වෙන රේඛන මුද්‍රාවක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිසියම් චෙක් පතක රේඛන මුද්‍රා දෙකක් තිබුණොත් බැංකුව වලට එවැනි චෙක් පතක් බලංගු නැති වෙනවා. බාර ගන්න බැරුව යනවා. ඉතින් අනිවාර්යයෙන්ම එක රේඛන මුද්‍රාවක් එකකින් අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කියලා අපිට අනිත් පැත්තේ ස්ටෑම්ප් කරගන්න වෙනවා ඒ රේඛන මුද්‍රාව අවලංගුයි කියලා. දැන් මම මේ not negotiable කියන පොඩ්ඩක් කියන්නම් ඔබට ඒ not negotiable මම මේ උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම මේව එකක්වත් මේක බැංකු නීතිය යටතේ කතා කරන එකක්. හැබැයි මේ අපි කතා කරන්නේ වාණිජ බැංකුකරණය පිළිබඳව වාණිජ බැංකුවන ඉතා වැදගත් දේවල් මේවා. හැබැයි අපි ගොඩාක් මේ ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද්ද not negotiable කියන්නේ? සමහර අය බය වෙනවා not negotiable කියන එක දැක්කම. ඒ කියන්නේ ගනුදෙනු කරන්න බෑ කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ ගනුදෙනු කරන්න බෑ කියනවට වැඩිය ඒක එක්තරා විදිහක warning එකක්. warning එකක්. ඒ කියන්නේ අනතුරු ඇඟවීම. මොකද්ද මේ අනතුරු ඇඟවීම? දැන් අපි දන්නවා චෙක් එකක් කියලා කියන්නේ චෙක් පතක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මුදල්. එතකොට මට චෙක් පතක් ලැබෙන්නේ මම කරපු යම්කිසි ක්‍රියාවකට. ඒ කියන්නේ මම කරපු එක්කෝ මම මොනවා හරි කාර්යයක් කරලා දීලා දිනවා නැත්නම් මම මොකක් හරි භාණ්ඩයක් විකුණලා දිනවා. ඒකට තමයි මට චෙක් එක හම්බෙලා තියෙන්නේ. එතකොට එහෙම චෙක් එකක් මට හම්බ වුණා නම් මට ඒකේ අයිතිය තියෙනවා. එතන මම තමයි ඒකේ නියම අයිතිකරු. හැබැයි මේ චෙක් එක අපි තව කෙනෙකුට දුන්නොත් එයත් ඒ චෙක් එක ලබා ගත්තේ වටිනාකමකට සහ චෙක් එකේ ඉස්සර තියෙන වැරදි ගැන නොදැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ චෙක් එක බාර ගන්නවා තව කෙනෙක්. තව කෙනෙකුටත් ඒ චෙක් එක අයිතිය ඇති වෙනවා. එයා හරියට ගත්තා නම් ඒක. දැන් මෙහෙම හිතන්නකෝ. ඔබට රුපියල් 1000ක චෙක් එකක් හම්බ වෙනවා. ඔබට ඒක හම්බ වෙන්නේ ඔබ කරපු මොකක් හරි සේවයක් සඳහා. ඊට පස්සේ ඔබ භාණ්ඩය මිලදී ගන්න කොහෙන් හරි කෙනකින්. රුපියල් 1000යි ඒකේ වටිනාකම ඔබ ඒ චෙක් පත දෙනවා මේ භාණ්ඩය විකුණපු එක්කෙනාට. දැන් ඕක තමයි ගනුදෙනු කරනවා කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයාටත් ඒ චෙක් පත ඔහුගේ අයිතියට එනවා. ඔහුටත් පුළුවන් තව කෙනෙකුට ඒ චෙක් එක දෙන්න. මුදල් වගේම. එතකොට ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ගනුදෙනු කළ හැකි බව නිසා. කිසියම් චෙක් එකක ගනුදෙනු කර නොහැක කියලා දාලා තිබුණොත් ඒකේ භයානකම මොකක්ද දන්නවද? ඔබ යම් කිසි වටිනාකමක් දීලා චෙක් පත ගත්තත් ඔබට මේ චෙක් එක අයිතියක් නැතුව යනවා. ඒකේ not negotiable කියලා ගහලා තිබුණා. අයිතිය නැතුව යන්නේ මොකද? ඔබට මේ චෙක් එක දුන්න පුද්ගලයාට ඒකට අයිතියක් නොතිබුණා.
ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබට චෙක් එක දෙන එක්කෙනා ඒක හොරෙන් අරන් කියලා දුන්නේ කායෙන් හරි. ඔබ ඒක දන්නේ නැහැ. නමුත් ඒක not negotiable කියලා ගහලා තිබුණොත් ඔබ දන්නේ නැති කියලා කරන්න දෙයක් නැහැ. ඔබට ඒක වටිනාකම හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි not negotiable කියන එකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ගනුදෙනු කළ නොහැක. මම ඒක තව විදිහකට පැහැදිලි කරන්නම්. ඕක මේ චෙක් එකේ ඉන්නේ මේ අපි හිතමු ඔබ මුදල් දීලා යම්කිසි භාණ්ඩයක් ගන්න. මේ භාණ්ඩ ගනුදෙනු කරන්න බෑනේ. භාණ්ඩ ගනුදෙනු කළ නොහැකි ඒවා. නමුත් චෙක් පතක් ගනුදෙනු කළ හැකි උපකරණයක් චෙක් පතක් කියලා කියන්නේ. ඕනම විදිහකට අපිට ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අපි හොඳ හිතින් ඒක කරා නම් අපි වටිනාකමකට ඒක ගත්තා නම් අපිට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ සම්බන්ධයෙන්. නමුත් අපි භාණ්ඩයක් ගැන හිතමු. අපි දැන් ෆෝන් එකක් කියලා. ෆෝන් එකක් අපි සල්ලි වලට ගන්නවා. අපිට ලාභෙට හම්බෙන හින්දා අපි සල්ලි වලට ගන්නවා. අපි රිසිට් එකකුත් ඉල්ලගෙන අපි සල්ලි වලට ගන්නවා ඒක. හන්දෑවට පොලිසියෙන් ඇවිල්ලා අපිව අල්ලන්න යනවා. මොකද හොර බඩුවක් අපි ළඟ තබාගත්තයි කියලා. අපි දන්නේ නැහැ හොර බඩුවක් කියලා. නමුත් අපිව අල්ලන්න යනවා. අපිට ඒක අයිතිත් නැතුව යනවා. මොකද ෆෝන් එක කියන්නේ ගනුදෙනු කළ හැකි උපකරණයක් නොවන නිසා. නමුත් චෙක් පතකට ඔය වැඩේ කරන්න බෑ. අපි සල්ලි දීලා චෙක් එකක් අපිට දුන්නා නම් කවුරු හරි එයාට ඒ චෙක් පතට අයිති නැති වුණා අපිට අයිතියක් ලැබෙනවා. ඒ අයිතිය අපිට ලැබෙන්නේ ඒකේ අර ගනුදෙනු කළ නොහැක කියන කතාව ගහලා නැත්තම් විතරයි. ඒක ගහලා තිබුණොත් අර ෆෝන් එකට වෙච්ච දේම තමයි ඒකටත් වෙන්නේ. දැන් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒ ගනුදෙනු කළ නොහැක කියලා ගහන්නේ ඒකයි. එතකොට අපි ගනුදෙනු කළ නොහැක කියන චෙක් පතක් අපි බාර ගන්නවා නම් මොකද්ද අපි කළ යුත්තේ? මේ චෙක් පතට කවුරු හරි ඉස්සලා හිටපු අයිතිකාරයන්ට හොඳ අයිතියක් තිබුණා කියන එක අපි තහවුරු කරගෙන මිසක් ඒ චෙක් එක ගන්න අරකයි. ඒක තමයි ඒකේ අවශ්‍යතාවය. එතන මම හිතනවා not negotiable කියන එක පැහැදිලි ඇති කියලා. ගනුදෙනු කළ නොහැක කියන එක. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක බාර ගන්න බෑ කියලා. හැබැයි මේක එක්තරා විදිහක warning එකක් අවවාදාත්මක ප්‍රකාශයක් විතරයි. ඒතර අපි සැලකිලිමත් වෙන්න ඕන ගනුදෙනු කළ නොහැක කියලා චෙක් එකක් අපිට ගන්නකොට මේ චෙක් එක දෙන පුද්ගලයා කවුද? මීට ඉස්සෙල්ලත් මේ චෙක් එක කවුරු හරි අතේ තිබිලාද මේ ඇවිල්ලා තියෙන්නේ? එහෙම නැත්නම් චෙක් එකක් කවුරු හරි කෙලින්ම දෙන කෙනෙක් නම් අපිට not negotiable කියලා ගහලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා මේ චෙක් එක නිකුත් කරේ දැන් ගොක් වෙලාවට මේ රාජ්‍ය චෙක් පත්වල තමයි not negotiable කියලා ගහලා තියෙන්නේ. ගොක් වෙලාවට. ඒතර අපි දන්නවා මේ රජයේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන චෙක් පතක් කියලා. ඒතර අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දැන් අපි අරගෙන කාට හරි වෙන කෙනෙකුට දුන්නොත් වෙන කෙනෙක් අපෙන් හොරාගත්තොත් ඒක. අන්න එතකොට අපිට ප්‍රශ්නයක්. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. එයාට ප්‍රශ්නේ. එයා හොරාගත්තා කියනකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. නමුත් එහෙම නෙමෙයි මම කියන්නේ. එහෙම හොරාගත්තොත් එහෙම එතකොට එයාට අයිතියක් නැහැ නේ එතකොට. එතකොට එයා ඒක තව කෙනෙකුට දුන්නොත් ඒ තව කෙනාට අයිතියක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන කතාව. මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊළඟට එන්ඩෝස්මන්ට් ගැන දැන් මේවා ඔක්කොම මම සාකච්ඡා කරන්න වෙනත් පාඩමක සාකච්ඡා කරන්න හිතන් හිටියේ කමක් නැහැ. එන්ඩෝස්මන්ට් එකක් ගැන අහලා තිබිච්ච හින්දා දැන් අපි දැකලා තියෙනවා සමහර චෙක්පත් තියෙනවා දැන් බෙයාර කියලා කියන්නේ රැගෙන එන්නාට කියලා තියෙනවා ඒක කපලා තියෙනවා සමහර එක. එහෙම නැත්නම් අනට කියලා තියෙනවා. අනට කියලා තියෙන චෙක් එක අපි චෙක් එක ඩිපොසිට් කරනකොට ඒ චෙක් එකේ අනිත් පැත්තේ අපි පිටසනක් දාන්න ඕන. ඒක තමයි එන්ඩෝස්මන්ට් කියලා කියන්නේ. දැන් මේ එන්ඩෝස්මන්ට් කියලා කියන්නේ අස්සන නෙමෙයි. අත්තකුරින් ලියන එකක්. අර අපි හිතමු ආදායකයාගේ නමක් තියෙනවා කියලා. ඒ ආදායකගේ නමම තමයි අනිත් පැත්තේ එන්ඩෝස්මන්ට් කියලා ලියන්නේ. ඒක සිග්නේචර් නෙමෙයි. අත්තකුරින් ලියන්නේ. එතකොට මේ අනට කියලා කියන එකක් අපි කාට හරි දෙනවා නම් ඒක එන්ඩෝස් කරලා දුන්නොත් තමයි ඒක රැගෙන එන්නාට බවට පත් වෙන්නේ.
ඒක තමයි මේ එන්ඩෝස්මන්ට් එකේ ස්වභාවය. ඉතින් මම හිතනවා මේ එන්ඩෝස්මන්ට් ගැනත් අපිට සාමාන්‍ය පොඩි මේකක් තිබුණා ඇති. නමුත් මේවා එකක්වත් නීත්‍යානුකූල, ඒ කියන්නේ එහෙම නැත්නම් බැංකු නීතිය යටතේ දේවල් හැටියට තියෙන නිසා මේ වගේ දේවල් ගැන වැඩි ප්‍රශ්න හිලා නැහැ. හැබැයි ඔබ දැනගන්න ඕන චෙක්පත් හරවායවීම වගේ දේවල්, අකරු සටහන් වගේ දේවල්, ඒ වගේ දේවල් දැනගන්න ඕන. මේ ක්‍රොසින් කියන එකත් දැනගන්න ඕන. ඒවා ටික අපි ඒ ශිල්පීය වශයෙන් දැනගන්න ඕන ටික අපි දැනගමු. ඒක හරි. මම හිතනවා not negotiable කියන එකත් සෑහෙන වැදගත්කමක් තියෙන එකක්. ඒකත් අපි කතා කරලා යුතු දෙයක්. නමුත් අපි මේවා සම්බන්ධ කරන්නේ නැහැ විනිමය බිල් ආඥාපනයත් එක්ක. මොකද ඒවා මේකට අදාළ නැති හින්දා. ඒවා ඔයගොල්ලෝ වෙනම සාකච්ඡා කරයි බැංකු නීතිය යටතේ. මේ යටතේ ඒක සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් මම මේකට අදාළ වෙන දේවල් ටික ප්‍රායෝගික භාවිතයේදී අදාළ වෙන ටික ගැන මම සාකච්ඡා කරනවා. එhmenan අද අපි සාකච්ඡා කළේ විශේෂයෙන්ම නිෂ්කාශන කටයුතු සහ එහි මෙහෙයුම ගිණුම් මෙහෙයුම් කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සහ මේ ඡායාගත නිෂ්කාශනයේදී ඇති වෙලා තියෙන විශේෂත්වය, ඒ වගේම ඔබට ප්‍රායෝගික දැනුමක් මේ ගැන ලබා දෙන්න පුළුවන් හැම දෙයක්ම මම උත්සාහ කරලා බලනවා. මේක තමයි මම ඔබට ප්‍රායෝගික වශයෙන් මේ ගැන තව දැනුවත් වෙන්න කරන්න පුළුවන් දෙයක් තමයි මම කිව්වේ අර චෙක් රිටර්න් නෝට්ස් ටිකක් හොයාගන්න කියලා. 4ක් අඩු ගානේ. හැම කෙනාම මේ වැඩේ කරන්න. මොකද ඔබට දැන් බැංකු ශාඛාවකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඔබගේ දන්නා දුන්න කෙනෙක් හරහා හරි මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔබට හොඳ උත්සාහයක් කරන්න පුළුවන් මේක තවදුරටත් දැනගන්න. හොඳයි. එහෙමනම් අද අපිට මීට වඩා කාල සීමාව දැන් ඉවර වෙගෙන යන්නේ. විනාඩි දෙක තුනකින් මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔව්. හොඳයි එවනම් අපි ඔගේ දේශනාව සමාර කරමු. ඉදිරියේදී අපි තවදුරටත් අපේ කාර්ය සාධනය ගැන සාකච්ඡා කරනවා. දැන් මෙම කටයුත්ත සහ ද්‍රවශීලතාවයේ ලාභදායීත්වයේ සියලුම දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා තමයි මම මේ විෂයත් මෙතනට සම්බන්ධ කළේ. මොකද මේ චෙක්පත් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. තවදුරටත් අපිට කතා කරන්න තියෙන දේවල් අපි ඊළඟ දේශනෙන් කරමු. කොහොමද?